අයිබෝවන් අදරන බික් ෆෝගස් සමඟ සජීවීව ඔබ එකතු වෙන්නේ අද මාතෘකාව ටිකක් වෙනස් පැත්තකට අපි ගෙනියනවා. මොකද අද දවස් 30 වෙනිදා 30 වෙනිදා ගැන මතක් කරනකොට ගිය අවුරුද්දේ 30 වෙනිදා 2019 අවුරුද්දේ 30 වෙනිදා ඉඳලා ගණන් හදලා බලන්න හරියට අවුරුද්දක් වෙනවා කොවිඩ් ව්‍යසනයට මුහුණ දීලා වේගවත් මේ තත්ත්වයට මුහුණ දෙන්න පටන් අරගෙන ලෝකේ රටවල් ඒ වෙනුවෙන් සූදානම් වෙන්න පටන් අරගෙන. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ සෞඛ්‍ය සේවාවන් වැඩි දියුණු කරලා ඒ වෙනුවෙන් අවධානය යොමු කළා මේ සංචරණ සීමා පනවලා මේ ඔක්කොම කරගෙන යනවා. හැබැයි එක් අතකින් මේ ව්‍යසනය ඉතාමත් සීක්‍රයෙන් පැතිර යන වෙලාවේ අනෙක් අතට වසංගත පාලනයට කියලා බලාපොරොත්තු නොවුණු ආකාරයට අවිධිමත් සීමා පැනවීම නිසාවෙන් අද වෙනකොට විවිධ ශේෂ්ත්‍ර ලක්ෂ ගණනක පිරිසක් පීඩාවට පත් වෙලා ඉන්නවා. මේ ශේෂ්ත්‍ර අතරින් ප්‍රමුඛ ශේෂ්ත්‍රයක් තමයි කලාව හා සංස්කෘතිය. කලාව හා සංස්කෘතිය ගැන කතා කරාම විශේෂයෙන්ම ඇත්තටම මේ ශේෂ්ත්‍රයට අවධානය යොමු කළාද මේ ගෙවිච්ච අවුරුද්දක කාලේ. ඒ ශේෂ්ත්‍රය තුළ කොච්චර පිරිසක් යැපෙනවද? එක පැත්තකින් එලිමහන් ප්‍රසංග චිත්‍රපට ටෙලිනාට්‍ය රූගත කිරීම වේදිකා නාට්‍ය දර්ශන පොත් ප්‍රදර්ශන මේ වැලි දැක්වීම් ඩබින් හඬ කැවීම් එතැන් සිට ඒ තේ හදන මනුස්සයා දක්වාම එහෙම නැත්නම් සුළු සේවකයා දක්වාම කර්මාන්තය නැත්නම් මේ කර්මාන්තයත් එක්ක යැපෙන අනෙක් පිරිස් කොච්චර ඉන්නවද? අපි අවධානය යොමු කරන්නේ මෙහෙම යනවද නැත්නම් ඔය කියන නිව් නෝමල් එකත් එක්ක අපි සූදානම් වෙනවද ඊළඟ අදිරට යන්න? දැන් මේක කියපු ගමන් ඔබ කල්පනා කරනවා ඉතින් එක පැත්තකින් දැන් හරි දැන් ඔක්කොම හරි මෙන්න මේගොල්ලෝ ප්‍රසංග තියන්න කතා කරනවා මේගොල්ලෝ එලිමහන් ප්‍රසංග තියන්න හදනවා නටන්න හදනවා විවාහම එහෙම නෙමෙයි මේක යන්න ඕන විදිහ මොකද්ද? අපි කතා කරමු ඒ ගැන අත්දැකීම් ඇති ශේෂ්ත්‍රයේ ඉන්න අයත් එක්ක අපිත් එක්ක සම්බන්ධ වෙනවාද ෆ්ලෑෂ්බැක් සංගීත කණ්ඩායමේ නායක ඒ වගේම ප්‍රාසංගික කලාකරුවන්ගේ ඒකබද්ධ සංගමේ ජෙස්පැකේ සභාපති රොෂාන් ප්‍රනාන්දු මහත්මයා ආයුබෝවන් ඔබ පිළිගන්නවා. ඒ වගේම උත්සව සහ ප්‍රසංග කලාකරුවන්ගේ සංගමේ සභාපති රොෂාන් විජේරත්න මහත්මයා ආයුබෝවන් ඔබ පිළිගන්නවා. කලාකරුවෝ නර්තනය මේ දේවල් එක්කම සබැදෙන තවත් නමක් තමයි අපිත් එක්ක අද සම්බන්ධ ප්‍රවීණ නර්තන ශිල්පී චන්දන වික්‍රමසිංහ මහත්මයා ආයුබෝවන් ඔබවත් පිළිගන්නවා. ආයුබෝවන්. මුලින්ම අපි අවධානය ගමු මේ ශේෂ්ත්‍රවල කොච්චර පිරිසක් ඉන්නවද කියලා. අපිට එකපාරට මතු පිටින් බැලුවම පේනවට වඩා ඔබතුමාගේ ශේෂ්ත්‍රය එලිමහන් ශේෂ්ත්‍රය ඒ වගේම ගායක ගායිකාවෝ ප්‍රාසංගික කලාකරු විදිහට කොච්චරක් විතර මේ ශේෂ්ත්‍රයෙන් යැපෙනවද? වෘත්තියක් විදිහට නියැලෙනවා චතුර ලක්ෂ 2ක් විතර. එක එක අංශ නියෝජනය කරමින් ලක්ෂ 2ක් විතර. ඒගොල්ලෝ කොහොමද බෙදෙන්නේ සාමාන්‍යයෙන් ගත්තන් පස්සේ අපි පෙළ ගැස්සීමක් කරොත් අපිට පේන්නේ ගායක මහත්මයා සංගීත කණ්ඩායම විතරනේ කොහොමද මේක පෙළ ගැහෙන්නේ? ඒ කියනවා චතුර ගායන ශිල්පීන්. එතකොට සංගීත කණ්ඩායම, වේදිකා, ආලෝකකරණය, එතකොට නර්තන කණ්ඩායම්, ඒ වගේම මේ සංවිධායකවරුන්, ඒ වගේම සම්බන්ධීකරණ ශිල්පීන්, ඒ වගේම එතනට එන ඔය මේ ටොපියක් කඩල ටිකක් විකුණ ගන්න සරුවත් එකක් විකුණ ගන්න ඒ අහිංසක මනුස්සයා දක්වා විශාල පිරිසක් මේ ශේෂ්ත්‍රයක් හැටියට මේකෙන් යැපෙනවා. ඉතින් ඒගොල්ලන්ගේ ඒ වෘත්තීය තමයි අද මේ ඇනහිටලා තියෙන්නේ. අපිට දැන් ඔය පේන ටික ඔය ටික ආයකල්ලු තමයි කියලා හිතනවනේ. හැබැයි එතකොට ඒකත් එක්ක තව පිටසක් ඉන්නවා මේ ප්‍රසංග ඉවෙන්ට් මැනේජ්මන්ට් කරන කට්ටිය. එතකොට මේක අපිට පේන්නේ ලංකාවේ 3-4 දෙනෙක් ලොකුවට කරනවා ඇති ඔබතුමන්ලා වගේ කට්ටිය තමයි මෙතන ඉන්නව ඇත්තේ කියලා. කොච්චරක් විතර ඉන්නවද ඇත්තට මේ ශේෂ්ත්‍රේ? චතුර අපේ ඉන්ඩස්ට්‍රි එකේ ඉන්නවා ලක්ෂයක් විතර. දැන් අපි බැලුවොත් ඩිපෙන්ඩන්ස්ලා ඉන්නවා ලක්ෂයක් විතර. දැන් අපේ ඇසෝසියේෂන් එක බැලුවොත් කම්පනීස් 65ක් ඉන්නවා මෙම්බර්ස්ලා. ඒ කියන්නේ කම්පනීස් 65ක්. ලංකාවේ. අපේ ඇසෝසියේෂන් එක විතරක්. ඒක වැඩි. පිට තව හුඟක් කම්පනි ඉන්නවා ලංකාවේ වටේම ඉවෙන්ට් මැනේජ්මන්ට් කම්පනීස් තියෙනවා. ඉතින් අනිත් එක අපේ ඉන්ඩස්ට්‍රි එකේ වැලියු එක බැලුවොත් බිලියන 30ක් විතර වටිනා ඉන්ඩස්ට්‍රි එකක්. එකපාරට දැන් අපිට මෙච්චර ගොඩක් ඉන්න පුළුවන්ද සාමාන්‍යයෙන් මෙච්චර ලක්ෂයක් යැපෙන කට්ටිය ඉන්න පුළුවන්ද කියලා හිතනකොට මොන කොහොමද ඔබතුමාගේ ශේෂ්ත්‍රයත් එක්ක යැපෙන්නේ? අපේ ඉන්ඩස්ට්‍රි එක බැලුවොත් අපේ දැන් අපි හුඟක්ම කරන ඔකේ මියුසිකල් ෂෝස් පැත්තයි ෆැෂන් පැත්තයි අතහැරියාම අපි කොන්ෆරන්සස් කරනවා කම්පනීස් වල. ඉතින් මෙතන හැම තැනකම ලයිටිං, ස්ටේජිං, සවුන්ඩ්, කාපෙන්ටර්ස්ලා, ආටිස්ට්ලා, ග්‍රැෆික් ඩිසයිනර්ස්ලා, ෆොටෝග්‍රෆර්ස්ලා ඉතින් හැම ෆීල්ඩ් එකේම මේ කට්ටිය ඉන්නවා ඉවෙන්ට් එකක් කරන්න. අපි සාමාන්‍යයෙන් හෝටල් එකකට ඉවෙන්ට් එකක් කරන්න ගියාම අපේ ක්‍රූ එක ඉන්නවා ඊට ඉස්සෙල්ලා දවසේ රෑ 40ක් 50ක් විතර වැඩ කරනවා. හැබැයි ඉවෙන්ට් එක වෙලාවේ අපි 10ක් 15ක් ඉන්නේ. ඉතින් අද ඒ කට්ටිය දැන් අපි බැලුවොත් මාර්තු මාසයේ ඉඳන් අපේ ඉන්ඩස්ට්‍රි එකේ ඉවෙන්ට්ස් නැහැ. අපිට කරන්න පර්මිෂන් දීලා නැහැ. එතකොට නර්තන ශේෂ්ත්‍රය සම්බන්ධයෙන් කතා කරනකොට කොයි වගේ පිරිසක් ඉන්නවද? ඇත්තටම චතුර දැන් මේ ශේෂ්ත්‍ර දෙකත් එක්කම සම්බන්ධ වෙලානේ අපි යන්නේ. ඉවෙන්ට්ස් තියෙනවා, සංගීත ප්‍රසංග හැම දෙයක්ම තියෙනවා. හැබැයි අපි ඇත්තටම කතා කරොත් නොදකින පැත්තක් තියෙනවා. අපේ පැත්ත හරිම ඛේදවාචකයක් අපේ පැත්ත. ඔය වගේම දෙවුන්දර තුළු ඉඳලා පේදුර තුළු වෙනකම් බැලුවොත් හරියට බැලුවොත් නර්තන ශිල්පීන්, බෙරවාදන ශිල්පීන් 35000කට වැඩි
පිරිසක් ඉන්නවා අපේ කොටසේ අපේ නර්තන ශේෂ්ත්‍රයේ. එතකොට කෙනෙකුට හිතන්න පුළුවන් බෙරයක් ගහලා බෙරේ ගහනවද නැත්නම් නටුමක් නටනවද හැම ඉවෙන්ට් එකකටම අවශ්‍ය වෙන අත්‍යවශ්‍ය කෙනෙක් වෙලා තියෙනවා බෙර වාදන ශිල්පියා කියන එක. චතුර මේක මේ නිකම් බෙර වාදනය ශිල්පියෙක් නැත්නම් නර්තන ශිල්පියෙක් විතර නෙමෙයි. මේකට සම්බන්ධ තව අංශ ගොඩක් තියෙනවා. උදාහරණයක් විදිහට බෙර හදන මිනිස්සු වෘත්තියෙන් බෙර හදනවා. කවුරුත් මේ ගැන කතා කරන්නේ නැහැ. මෙහෙම වෘත්තියක් තියෙනවද කියලාත් ප්‍රසිද්ධියේ මාධ්‍යවල මම දන්නේ කතා වුණාද කියලා. බෙර හදන මිනිස්සු වරපටවල් හදන මිනිස්සු ඇඳුම් හදන මිනිස්සු ඒ වගේ වේශ නිරූපණය කරන මිනිස්සු නැත්තම් ගම්මඩු ශාන්ති කර්ම නැත්තම් කොහොඹ කංකාරිය කරන මිනිස්සු පෙරහැර කරන මිනිස්සු දහස් ගාණක් පිරිසක් මේ වටා එක්රොක් වෙලා තිනවා මේ කතන්දරයේදී අර ඔබ කිව්වා වගේ මේ මහත්තුරු දෙපළ කිව්වා වගේ ගිය අවුරුද්දේ ඔය දිනේ ඉඳලා අද වෙනකොට හරිම අසරණ තත්යකට පත් වෙලා තිනවා මේ සෞඛ්‍ය නීති නිසා අපිට කකුල පොඩ්ඩක් පස්සට ගන්නවා මොකද අපි ඒකට ගරු කරන්න ඕන නිසා නමුත් ඒක විධිමත් හෝ අවිධිමත් හෝ ක්‍රමයට මේ ගිය ක්‍රමය තුළ අසරණලා තින්නේ සමස්ත කලාකරු. දැන් සමස්තයක් විදිහට මේ කතාව ගත්තන් පස්සේ මට පහුගිය දවස්වල හම්බෙච්ච පෙරහැර කරන බොහෝ දෙනෙක් කිව්වා අපිට ගිනි බෝලයක්වත් කරගන්න බෑ කියලා. හැබැයි අපි හිතන්නේ එක කණ්ඩායම ඉන්නක ලංකාවේ පෙරහැර ගණනාවක් සංවිධානය වෙනවා. ඒ වගේම හැමතැනම මේ මොනර නැටුම් නටන අය ඒ වගේම කාවඩි නටන පිරිස් මේ ඔක්කොම කොඹ කලේ අරන් යන පිරිස දක්වාම මේක බලපාලා තියෙනවා. හැබැයි දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඒ කියන්නේ ඔබතුමාලා ඔක්කොමලා යෝජනා කරන්නේ අපි ආපහු පෙරහැර තියමු අපි ආපහු පටන් ගමු ඉවෙන්ට් එක පටන් ගමු ප්‍රසංග පවත්වමු නටමු මොකද චන්දන වික්‍රමසිංහ මහත්මයා මම හිතන්නේ නටාගෙන පටන් ගත්ත මම දැක්ක සමාජ මාධ්‍ය ඔස්සේ ඔබතුමාට මේ සම්බන්ධයෙන් ලොකු චෝදනාවක් එල්ලලා තිබුණා විදේශ සංචාරකයෝ වෙන වෙලාවේ ඔබතුමාලා වෙනම පිළිගැනීමක් සංවිධානය කර තිබීම පිළිබඳව. ඉතින් මෙහෙමයි හැම රටේ හැම ශේෂ්ත්‍රයක්ම යාන්ත්‍රණය පණ ගැනලා තියෙද්දි මේ රටේ හැම ශේෂ්ත්‍රයක්ම වැඩ කරනවානේ. ඉස්සල්ලාම නැවතුනේත් කලාව. ඉස්සලම නැවැත්තුවෙත් කලාව තාම හරියට පටන් ගත්තේ නැත්තේත් විධිමත් විදිහට පටන් ගත්තේ නැත්තේත් කලාව. විධිමත් විදිහට පටන් ගන්න පුළුවන් දැන් වෙන ආයතන නැත්තම් මුකුත් ඕනේ දැන් මේ ඇඟලුම් කර්මාන්ත ශාස්ත්‍රයේ පව ආරම්භ වෙලා වැඩ කරද්දී ඒ සෞඛ්‍ය නීති වලට ආරම්භ කරද්දී ඇයි අපේ කලාව පටන් ගන්න බැරි? මේ කලාව හරහා මේ රටේ ජාතික දල ආදායමට කොච්චර ප්‍රමාණයක් අපි කට්ටිය එකතු වෙලා මේ ඉවෙන්ට් මැනේජ්මන්ට් මෙතුමා වගේ මේ කොන්ෆරන්සස් මයින්ස් ප්‍රොමෝෂන්ස් කොච්චර ජාති තියෙනවද මේ ඕගනයිස් කරද්දී කොච්චර දල ජාතික ආදායම අපි කොච්චර දෙයක් මේ කලාකරුවන් ඉදිරියට අපි කරලා දෙනවද? ඉතින් එතනදී ඔබ කිව්ව කතන්දරේ හරි. දැන් ඊයේ සහ පෙරේදා ලංකාවට නැවත සංචාරක ව්‍යාපාරය ආරම්භ කරන්න ගුවන් යාන ආවා. ඉතින් අපි හැමදාම එක තැන ඉන්නද? රටේ ලෝකයේ අනිත් දේවල් වෙද්දී හැමතැනම එක තැන ඉන්නද? දෝෂාරෝපණය නොවුනට ලකුණට කමන්නේ මේ රට අපව පණ ගන්න ඕන. මේ හිටියට වඩා අපි දෙගුණයක් වැඩ කරන්න ඕන කියන මතය ඔලුවට දාගෙන තමයි මම මගේ නර්තන කණ්ඩායම මේ අභියෝගයට මුහුණ දුන්නේ. දැන් ඒතර ඔබතුමාලා කියන්නේ කොහොමද ඔබතුමාලාගේ පටන් ගන්න කියලා දැන් එලිමහන් ප්‍රසංගයක් පවත්වන්න පුළුවන්ද මේ වෙලාවේ? මෙහෙමයි චතුර. මේ රටට ව්‍යසන ආපු ගමන් මුලින්ම නවතින්නේ මේ කලාව. අනිවාර්යයෙන්. පටන් ගන්නෙත් අන්තිමට පටන් ගන්නෙත් කලාව. දැන් මේ බලධාරීන් හිතන් ඉන්නවා මේ චන්දන නටන්නේ චන්දනගේ චූන් එකට කියලා. මෙයා ඉවෙන්ට් එකක් කරන්නේ මෙයාගේ චූන් එකට. රොෂාන්ලා සින්දු කියන්නේ මේ බෑන් කට්ටිය බෑන් ගහන එයාලගේ චූන් නෑ. මේක අපේ වෘත්තිය. අපි මෙච්චර ප්‍රශ්න තියෙන රටේ මිනිස්සුන්ගේ ඔලු සුද්ධ කරන්නේ අපි. එතකොට ඔලු සුද්ධ කරන මිනිස්සුන්ගේ ඔලු අවුල් කරලා හරියන්නේ නෑනේ. ලෝකේ දැන් ඕස්ට්‍රේලියාව බලන්න. ඕස්ට්‍රේලියාව ගන්න ක්‍රිකට් මැච් ගහනවා. 20-30,000ක් ඉන්නවා. හැබැයි ඒගොල්ලෝ ඒ රජයෙන් මොකක් හරි සෞඛ්‍යාංශ වලින් හරි ඩිසිෂන් අරන් ඒගොල්ලෝ දීලා ඇති මේ විදිහට මේව කරන්න කියලා. ඇයි අපිට බැරි? අපි රටක් හැටියට අපිට බැරි ඇයි මේ පවතින වාතාවරණය යටතේ අපි කියන්නේ නැහැ මේ අපිට සෞඛ්‍ය පුරුදු එපා මේ නීති රීති වලට පටහැනිව අපිට මේවා පටන් ගන්න දෙන්න. හැබැයි ඒවට රජයෙන් බලධාරීන්ව පත් කරලා තියෙන්නේ මේ වගේ අවස්ථාවන්ට මූණ දෙන්න ඒ කණ්ඩායම් හදලා ඒගොල්ලන්ට පඩි දීලා රජයෙන් අපේ බදු මුදල් වලින් ඒගොල්ලෝ පඩි ගන්න. එතකොට ඒගොල්ලෝ සැලසුම් හදන්න ඕනා මේ මිනිසුන්ගේ වෘත්තිය. මේක කරගෙන යන්න මේ මිනිස්සුන්ට අපි වටපිටාව හදලා දෙන්න ඕනා. ඒකට ඒ අවස්ථාවක් මේ ලෝකයේ අනිත් රටවල් දැන් කරගෙන යනවා. ඒකට අපි අනුගත වුණේ නැත්නම් මේ මිනිස්සු මානසිකව සහ ආර්ථික වශයෙන් ගොඩක් වැටෙනවා. ඉතින් ඒකට මම හිතන්නේ බුද්ධිමත්ව තීරණ ගන්න ඕනා. මියුසිකල් ෂෝ එකක් කියන්නේ ඔබ දන්නවත් චතුර ඔය තැනට එන්නේ 5 star hotel එකකට යන්න බැරි මිනිස්සු. ෆිල්ම් හෝල් එකට යන්න බැරි මිනිස්සු. අහිංසක මිනිස්සු ඇවිල්ලා වාඩි වෙලා මේ ප්‍රසංග නරඹනවා. ඒ මිනිස්සුන්ට සමහරට කණ්ඩ සල්ලිත් නැහැ. හැබැයි සංගීතයක් බලලා සින්දුවක් අහලා බොහොම අඩු වියදමකින් තමන්ගේ ඔළුව සුද්ධ කරගෙන යනවා. ඉතින් මම කියන්නේ ඒ අවස්ථාව. දැන් ඔබතුමා කියන කතාව හරි. ඒක හොඳ දෙයක්. ඔබතුමාලා කරන දේ පැහැදිලි. නමුත් දැන් මේ එකපාර 1000ක් 2000ක් දාගෙන අර විදිහට සංගීත සංදර්ශනයක් පවත්වලා නටලා ගයලා විනෝද වෙලා ඔහොම යන්න මේ දුරස්ථභාවයේ මුකුත් කියන ඒවා නැතුව ඕක කරන්න පුළුවන් වැඩක්ද? ක්‍රමවේදයක් හදන්න පුළුවන් මේ චතුර. දැන් අපි ඉන්නේ දැන් හරියට අපි දැන් පොලිසියට ගිහිල්ලා ගිහුවා මේ මගේ බඩු හොරකම් කරනවා මේකට මේ උත්තරයක් හොයලා දෙන්නකම පොලිසියෙන් ගියොත් එimhe මේ හොරු ඉන්න තැන් එහෙම වාට කියන්න පුළුවන්ද?
හොරකම් කරන්න එන වෙලාවල් කියන්න පුළුවන්ද කියලා ඒ වගේ තමයි දැන් සෞඛ්‍යාංශ ඉන්නේ ඒකටනේ. ඒගොල්ලන් අපිට දෙන්න ඕන හරි. ඔගොල්ලෝ ෂෝස් පවත්තන්න. මෙන්න සෙනග. මෙන්න මේකට තියෙන වැඩපිළිවෙල. එතකොට ඒ හරහා අපි සංවිධායකවරු ගායන ශිල්පීන් සංගීත කණ්ඩායම් නර්තන ඔය ස්ටේජ් සවුන්ඩ්ස් මේ කියන ඔක්කොම එකතු වෙලා අපි එක තැනකදී අපිට දුන්නා නම් ඔයගොල්ලන්ගේ වැඩ පටන් ගන්න වැඩ කටයුතු මොකද මේ රට බ්ලොක් කරලා ලොක්ඩවුන් කරලා තියෙන මේ අපිට මේ කොවිඩ් එක යන්න වෙනවා මොකද ලෝකේ අනිත් රටවල නේද අපිට ක්‍රමවේදයක් දෙන්නද අපිට අදහස් ඉදිරිපත් කරන්න පුළුවන් හැබැයි අපිට දෙන්න පුළුවන් ඒගොල්ලන්ට අපිට කියන්න ඕනේ ඔයගොල්ලෝ හරි මේක කරන්න හැබැයි මේවට අනුගත වෙන්න. ඉතින් ඒවට රජයෙන් පත් කරලා තියෙනවනේ අංශ. ඉතින් ඒගොල්ලෝ අපිට දුන්නා නම් ක්‍රමවේදයක් හරි. ෂෝ එකක් කරන්න ඕගොල්ලෝ මේ විදිහට. දැන් දැනට රොෂාන් විජේරත් මහත්මයා දැන් මේ සාකච්ඡාව මීට ඉස්සෙල්ලා පෙර පැවතිච්ච සාකච්ඡාවක්. ඒතකොට සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්තුමා ප්‍රමුඛව මේ වසංගත රෝගාංශය වගේම සෞඛ්‍ය අංශ මේ වෙනුවෙන් යම්කිසි ඉඩකඩක් ලබා දෙනවා කියලා කිව්වා. ඒ වගේදී මේක සාකච්ඡාවට ලක් වුණේ නැද්ද? යෝජනා ඉදිරිපත් වුණේ නැද්ද? මොකද්ද තත්ත්වේ? නෑ චතුර මේකයි දැන් අද තත්ත්වේ තියෙන්නේ මිනිස්ට්‍රි ඔෆ් හෙල්ත් එකේ ඒගොල්ලෝ මං හිතන්නේ දන්නවා කියලා ඒගොල්ලෝ මොනවද කරන්න කියලා. ඒගොල්ලන්ට තේරුමක් නැහැ. දැන් අපි ඉන්ඩස්ට්‍රියක් හැටියට අපි මේ මිනිස්ට්‍රි එක හම්බුණා. අපි කතා කරා ඒගොල්ලන්ට. අපි කමිටි එක හිටියා මේකේ ගයිඩ්ලයින්ස් දාන්න ඉවෙන්ට්ස් පටන් ගන්න. ඉතින් අපි ඒගොල්ලන්ට කිව්වා අපි ඕගලන් එක්ක ඉන්නේ. අපි මේ ආණ්ඩුවත් එක්ක ෆයිට් කරන්න හරි මිනිස්ට්‍රි ඔෆ් හෙල්ත් එක්ක ෆයිට් කරන්නේ මේ ඉන්ඩස්ට්‍රි එක අපි හරි විදියට කරමු. අපි උදව් කරන්නම් ගයිඩ්ලයින්ස් කරන්න. එහෙම කළා අපි කොන්සර්ට් එකකුත් කරා. ඒ කොන්සර්ට් එක අපි කරේ මිනිස්ට්‍රි එකත් එක්ක එක්කවලා ඩ්‍රීම් කොන්සර්ට් එක. ඒකේ අපි හරියටම පුටු තිබ්බේ විදිය ඔක්කොම ඒ ගයිඩ්ලයින්ස් එක්ක කරේ. ඒකෙන් ආටිස්ලා මං හිතන්නේ 70 දෙනෙක් එතන මේ ස්ටේජ් එකේ පර්ෆෝම් කරා. කම්පනීස් 13ක්ද 14ක්ද වැඩ කරා. ඒ වගේම ඩ්‍රයිවිං කොන්සර්ට් එක තිබ්බා. ඉතින් අපි කියන්නේ දැන් අපි ලියලා තියෙනවා ඩිරෙක්ටර් ජෙනරල්ට. ලියුමක් ඇදලා තියෙනවා අපිට හම්බ වෙන්න ඕනේ කියලා. මේක ගැන කතා කරන්න. කිසිම උත්තරයක් නැහැ. කුරියර් කරලා තියෙන ලියුම. ඊමේල් කරලා තියෙනවා. ඒ කියන්නේ කලාකරුවන්ට හම්බ වෙන්නත් අවස්ථාවක් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා දෙන්නේ නැහැ. දෙන්නේ නැහැ. ඉතින් මම කියන්නේ මේකයි. දැන් කොහොමද නම් ඇයි මේ නීති දෙකක් තියෙන්නේ? රයිට්. දැන් අපි බැලුවොත් පාර්ලිමේන්තු එකේ 225ක් පාර්ලිමේන්තු එක ඇතුලේ හම්බ වෙනවා. ඇයි ඒක කරන්න ඕනේ? රට ඉදිරියට ගෙනියන්න පොලිටිෂියන්ස්ලා හම්බ වෙන්න ඕනේ. ඉතින් ඒ වගේම පෞද්ගලික කම්පනීස් ඒගොල්ලන්ගේ සේල්ස් කොන්ෆරන්ස් තියෙන්න ඕනේ, ප්‍රොඩක්ට් ලොන්චස් තියෙන්න ඕනේ. ඉතින් මේවා කරන්නේ අපි 200ක් හරි 300ක් හෝල් එකක දාලා අපිට ඔක්කොම ගයිඩ්ලයින්ස් එක කරන්න පුළුවන්. හැබැයි ආණ්ඩුවේ කට්ටිය කොහොමද උත්සව කරන්නේ? ඒගොල්ලන් කළා තියෙන උත්සව 500ක ඉවෙන්ට් එකක් කරා. කොහෙද අපි පෙළ ගස්සලා බලමු නේ මිනිස්සු දැනගන්න ඕන රටේ ජනතාව දැනගන්න ඕන. එයාපෝට් එකේ ෆවුන්ඩේෂන් ලේන් එක කරනකොට ඒකට මං හිතන්නේ පුටු 500ක් දාලා තිබ්බා. රයිට්. එතකොට මම හිතන්නේ හයිවේ එකේ මොකද්ද ෆවුන්ඩේෂන් ලේන් එක කරනකොට ඒකට 500ක් පුටු දාලා තිබ්බා. රයිට්. ආමංගලෝත්සව ගණනාවක් පහුගිය කාලේ වුණා. එතකොට මේ බජට් එකට පස්සේ ඒකේ පාටිය තිබ්බා ස්පීකර්ගේ ගෙදර. ඒකට මං හිතන්නේ 250 300ක් විතර වැඩියෙන් කට්ටිය ගියා. එතකොට පංගුවක් වෙඩින් තිබ්බා 250ක් එක්ක. ඒවට PHIලා අප්‍රූවල් දෙනවා. ඉතින් අපි කොහොමද හෙල්ත් මිනිස්ට්‍රි එකයි PHIලයි එක කට්ටියකට කියන්නේ ඕගලන් 250ක් ගේන්න පුළුවන් වෙඩින් එකකට. අපේ ඉවෙන්ට් ඉන්ඩස්ට්‍රි එක දැන් වෙඩින් පර්මිෂන් දීලා තියෙන එක ලොකු දෙයක්. 150ක් ඒකට හරි හොඳයි. ඒකට ස්තුතිවන්ත වෙනවා. හැබැයි එතකොට කොන්ෆරන්ස් එකක් කියන්නේ කන්ට්‍රෝල්. කොන්ෆරන්ස් එක මිනිස්සු බීලා වැටෙන්නේ නැහැ. මේක බිස්නස් එක රටේ බිස්නස් එක ඉකොනොමි එක ගෙනියන්න අපි කොන්ෆරන්ස් කරන්න ඕනේ. හැබැයි අපිට ඒකට පර්මිෂන් නැහැ. 50ක්වත් දාලා කොන්ෆරන්ස් එකක් කරන්න බෑ. දැන් ඩිරෙක්ටර් ජෙනරල් ලියුමක් ඉෂුව කරලා තියෙනවා. වෙඩින් කරන්න පුළුවන් 150කට. එතකොට අපේ ඉන්ඩස්ට්‍රි එකට මොකද වෙන්නේ? අපේ මිනිස්සු වෙඩින් එක කරන්න පුළුවන් නම් ඇයි මේ කොන්ෆරන්ස් එක කරන්න බැරි? බැරි. ඉතින් කොන්ෆරන්ස් වල මිනිස්සු බීලා නටන්නේ. මේක සීරියස් කන්ට්‍රි එක ඉදිරියට ගෙනියන්න අපේ රට ඉදිරියට ගෙනියන්න අපි කොන්ෆරන්ස් කරා. ඉතින් ඒගොල්ලන්ට කිසිම තේරුමක් නැහැ. අනිත් එක දැන් මං හිතන්නේ දැන් තියෙන තත්ත්වය අර මම පෞද්ගලික මං කතා කරොත් ඉලෙක්ෂන්ස් වලට ඉස්සෙල්ලා අපිට හුඟක් ලේසි වුණා ආණ්ඩුවත් එක්ක වැඩ කරන්න. මිනිස්ටර්ව හම්බුණා, හෙල්ත් මිනිස්ටර් හම්බුණා, අගමැතිව හම්බුණා. අපේ ඉන්ඩස්ට්‍රි එක ඉන්ක්ලූඩ් කරා සෙන්ට්‍රල් බැංක්. අපි දැන් ගණන් ගන්නවත් නෑ. දැන් තුනෙන් දෙක අරන් ඉවරයිනේ සමහරට ඒක දන්නේ නැහැ. අපෙන් වැඩක් නෑ දැන්. ඉතින් රටේ මිනිස්සු දැන් මට කෝල් එකක් එනවා අපේ මෙම්බර් කෙනෙක්ගෙන්. රොෂාන් මම පාරායනේ කෙසෙල් ගෙඩි විකුණා. මේක කම්පැනි යාට ස්ටාෆ් හිටියා, කාපෙන්ටර්ස්ලා, ලේබර් හිටියා. අපි කෙසෙල් ගෙඩි විකුණා පාරායනේ. ඉතින් මේගොල්ලන්ට හිතෙන්නේ නැහැ නේද? දැන් චන්ද්‍ර වික්‍රමසිංහ මහත්මයා දැන් ඒතකොට ජනාධිපතිතුමා ඔය කොවිඩ් කමිටුව මුණ ගැහෙනවා. ඒතකොට අධ්‍යක්ෂ ජෙනරාල්වරු යනවා. කලාකරුවෝ අවස්ථා ගණනාවකදී මම දන්නේ නැහැ කියන්නේ ආණ්ඩුවට හිතවත් අයද නැද්ද කියලා. මේ කියන ඒවා කියන්නේ නැද්ද උතන්ට ගිහිල්ලා මම දැක්කනේ හම්බ වෙනවා අගමැතිතුමා හම්බුණා මේ දවස්තා කීපයකදී. ඔව් මමත් ගිහිල්ලා කතා කරා අපේ අවශ්‍ය දේවල් අපිට විච්ච දේවල් අපිට වෙන්න තියෙන දේවල් අපි අතිගරු ජනාධිපතිතුමාත් හම්බුණා. මමත් ගියා ඒ කලාකරුවන් නර්තන ශිල්පීන් එකතු කරගෙන ඒ වැඩේට. ඔව් එහෙම හම්බුණා. හැබැයි මට පෞද්ගලික වෙන මෙහෙම දෙයක් තියෙනවා. දැන් රටක ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා හෝ ඇමති මණ්ඩලය හෝ
තීන්දු තීරණ ගද්දී අර ඔබ කිව්වාගේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා අතේ තමයි හරිම හැන්ද තියෙන්නේ. તો මම පෞද්ගලිකව හිතනවා මට දැනෙච්ච දේ මේ වගකිය යුතු අංශවල සෞඛ්‍ය අංශය මම මේ කියන්නේ විශේෂයෙන් අපි ස්තුතිවන්ත වෙන්න ඕන ත්‍රිවිධ හමුදාවට ඒ සියලු දෙනාට අපේ ස්තුතිය අනිවාර්යයෙන්ම කලාකරුවන්ගේ හිමි වෙන්න ඕන මේ රට රැක ගන්න කරන මේ මහන්සිය ගැන අපි ඒ ක්‍රෙඩිට් එක දෙන්න එපානේ. මේ හැමෝම දගලන්නේ සෞඛ්‍ය තත්ත්වය රැක ගන්නනේ. ඉතින් ඒක හරි. නමුත් ඒක හරහා මේ පැත්තක්ම අමතක වුණාදෝ කියලා උදාහරණයක් විදිහට තවත් වෘත්තිකයෙකුගේ තියෙන වටිනාකම දැනගත්තද කියන එක පිළිබඳ පොඩි ගැටලුවක් තියෙනවා. දැන් මෙතුමන්ලා කිව්වා දැන් අපේ නර්තන ශිල්පීන් විතරක් නෙමෙයි. වයර් එක අමුණන ශිල්පියා ඉඳලා ඉවෙන්ට් එකකට ගියාම රොෂාන්ලාගේ කට්ටිය වැඩ කරන හැටි අපි දැකලා තියෙනවා. ඒ අහිංසක මිනිස්සුනේ අපේ අහිංසක නර්තන ශිල්පීන්, ගායන ශිල්පීන් විතරක් නෙමෙයි මේකට රිලේටඩ් ඔක්කොම අනික් සියලු දෙනාටම රැකියාවක් ඒක. අවසානයේ ගෙදර යන්නේ අපි වැඩ කරන ඉවෙන්ට් මැනේජ්මන්ට් කම්පැනි එකක් එක්ක හෝ නැත්නම් කොන්ෆරන්ස් එකක හෝ නැත්නම් කොහේ හරි වැඩ කරන්න අපි නටන්න කරන්න යනවානේ ගයන්න කරන්න. ඒ මුදල අරගෙන ගිහිලා තමයි අපි ගෙදර රකින්නේ. එතනනේ රොෂාන් පළවෙනි දේ ගෙදරක් රැක ගන්න එපානේ. එහෙනම් අපිට ආර්ථිකයක් තියෙනවනේ. ඒක සම්පූර්ණයෙන්ම අඩාල වුණා. ඉතින් මං හිතන්නේ මෙතුමන්ලා කිව්වා වගේ රටක හැම දෙයක්ම හොඳට අනිත් දේ යාන්ත්‍රණය හදලා දෙන්න පුළුවන් කමක් තියෙනවා. නම් අපි ඊයේ ප්ලේන් සුට් ගෙනා අපි සංචාරකයොත් ගෙන්නවා ලංකාවට. බොහොම පිළිවෙලට කොච්චර සමාජ මාධ්‍යාලවල අනම්මනම්කවත් එතන හරි පිළිවෙලට වැඩ ටික වුණා. මං S2කට දැක්කා. ඇයි අපිට බැරි මේ කියන යාන්ත්‍රණයත් පණ ගන්නවනේ. මේ පියන යාන්ත්‍රණය හරහා අර රොෂාන් කිව්වා වගේ මිනිස්සුන්ගේ මානසික ඒකාග්‍රතාවය හදන විතරක් නෙමෙයි ආර්ථිකය. අර වැටලා තියෙන ආර්ථිකය. ඔයා මතක තියාගන්න චතුර අපි කවුරුවක්වත් මේ පවතින රජයකට විරුද්ධව කතා කරේ නැහැ අපි කවුරුවක්වත්. අපි මේ යාන්ත්‍රණය කරන හැටි අපි දන්න විදිය කියලා දුන්නා පමණයි. අපිට මේක වුණොත් මෙහෙම හොඳයි. මමත් එකඟ වෙනවා අපිට අපේ වෘත්තිය පිළිබඳ හරි ඇගයීමක් තිබුණාද මේ ප්‍රශ්නය තිබුණේ. දැන් වෙන වෘත්තීන් පටන් ගන්න අවසර දීලා තියෙද්දි වෙන දේවල් තියෙද්දි හොඳම උදාහරණේ ඉවෙන්ට්ස් වලදී මෙතුමා කිව්ව කොන්ෆරන්ස් වල ගැන. අපිත් ඒ කොන්ෆරන්ස් වල නටනවා. ඇයි මේ මිනිස්සුන්ගේ මොරාල් එක අප් කරන්න කොන්ෆරන්සස් තියන්නේ? මිනිස්සු ගෙන්න ගන්න. ඉතින් ඒව නැති වුණොත් කොහොමද මේ රටේ අනාගත ඉදිරියට කොහොම අරගෙන යන්නේ මේ ජාතියක් විදියට? එතනදී සෞඛ්‍ය නීති රීති වලට අනුව අපි ලෑස්ති වැඩ කරන්න. නෑ මං අහන්නේ දැන් ඔය සෞඛ්‍ය නීති රීතිය දැන් බෙඩින්නයක් ගන්න ගියත් HR මහත්මයා හම්බෙන්න ඕන, ඊට පස්සේ කාර්යාලයට යන්න ඕන, එන පිරිස ගැන කියන්න ඕන, ලේඛන පවත්වන්න ඕන. මේක ක්‍රියාවලියක්නේ. ඒතර මේ අසීරු ක්‍රියාවලිය තුල වැඩ කරන්න ඔබ සූදානම්ද? අසීරු තත්වය තුල වැඩ කරන්න. ඉතින් රටක ලෝකේ වැඩ කරන්න සිද්ධ වෙනවානේ. අපිට එහෙම අපි ලෑස්ති. අපිට එහෙම වැඩ කරන්න වෙනවනේ දැන්. එතකොට සමහරට ඔය කියන ලාභේ නැති වෙන්න පුළුවන්. සමහරට එක ඉවෙන්ට් එකක දැන් උදාහරණයක් විදියට 5000ක් 10000ක් විතර ඉන්න තැනක ඇඩ්වර්ටයිසින් කරන්න කවුරු හරි ඇවිල්ලා එයාට මොනවා හරි දෙයක් පෙන්වන්න කොටයි එහෙම නැත්නම් 200ක් 300ක් ඉන්න තැනකයි කොහොම වෙනසක් තියෙනවනේ. මං අහන්නේ ඔබට පුළුවන් ද ඔබ වගේ සංගීත කණ්ඩායමක් ඉතා විශාල ආයෝජනයක් කළා විශාල සංගීත භාණ්ඩ ගෙනල්ලා මේක කරන්න පුළුවන්ද? අපි කියන්නේ අපි ඔක්කොම දැන් මෙච්චර අපි දරාගත්තනේ මේ මාස 11ක් ඉතුරු ටිකක් දරා ගන්න. දරාගෙන මේ අහිංසක මිනිස්සුන්ගේ රැකියාවල් ටික කරගන්න ඉඩ දෙන්න ක්‍රමවේදයකට අපි ඒක දරා ගන්න. අපි දන්නවා දැන් ස්පොන්සර් අපිට එනවා දැන් අනුග්‍රාහක ප්‍රශ්න එනවා. සෙනගත් එයිද කියන ප්‍රශ්නත් එනවා. ඔය ඔක්කොමත් එක්ක අපි ඔය කියන ඕනම දෙයකට යටත් වෙලා මේක අපිට රැකියාව කරගෙන යන්න දෙන්න. මොකද මේක ඉන්ඩස්ට්‍රි එකක් හැටියට මේගොල්ලෝ දකින්නේ නැහැ. ඒකයි ප්‍රශ්නේ. අර මම කලින් කිව්වේ හිතන්නේ චන්දන නටන්නේ චන්දන නටලා සතුටු වෙනවා. දැන් මම හිතන්නේත් ඒක ඉන්ඩස්ට්‍රි එකක් විදිහට දකින්නේ නැහැ. මේ කොච්චර හරිම කතන්දරේ කිව්වොත් මේ රටේ හුඟක් කට්ටිය හිතනවා මේ කලාකරුවන්ගේ නැත්නම් මේ කලාව ඉවෙන්ට් මැනේජ්මන්ට් අපි ඔක්කොම කලාකරුවෝනේ. රොෂාන් ඉඳලා අපි ඔක්කොම කලාකරුවෝ. අපි කොච්චර ආදායමක් මේ රටට ගෙනල්ලා දෙනවද? පිට රටින් ගෙනල්ලා දෙනවා. මේ රට ඇතුලේ කරන උත්පාදනයන් හරහා ගෙනල්ලා දෙනවා. කවුරුත් විශ්වාස කරන්නේ නැහැ. ඒක මේ හිතන්නේ බෙරයක් ගහගෙන මගුල් ගෙදරක ගිහලා බෙර ටිකක් ගැව්වොත් බෙරයක් ගහගෙන කියලා ඕපන් එකක් කරොත් කියලා විතරයි හිතන්නේ. නෑ ඊට වඩා ලොකු දෙයක් මේ ටීම් එකම කරනවා. මේ ටීම් එක හරලා රටේ චතුර කිව්වා වගේ චතුර අපි ඉල්ලන්නේ දැන් මම බලන්නේ මට ප්‍රොෆිට් අවශ්‍ය නැහැ. ප්‍රොෆිට් අවශ්‍ය නැහැ. අපිට දැන් ප්‍රොෆිට් ගැන හිතන්න බෑ. දැන් අපි බලන්න ඕනේ කොහොමද අපි මේකෙන් ජීවත් වෙන්නේ. අපිට මිනිස්සුන්ට පඩි ටික ගෙවලා බැංකුවලට තියෙන ණය ටික ගෙවලා මේක දුවන්නයි ඕන මේ වෙලාවේ. දුවන්නයි අවශ්‍ය. එච්චරයි අවශ්‍ය. අපි කරගන්න ඉතුරු ටික. අපිට ඒකට අපිව හම්බ වෙන්න, කතා කරන්න, අපිව ගෙන්නන්න. චතුර මේ විදිහට ගියොත් නර්තන කණ්ඩායම් 14යි තියෙන්නේ ප්‍රකට විදිහට වැඩ කරනවා කියලා මිනිස්සු හිතන. හැබැයි ගොඩක් තියෙනවා නර්තන කණ්ඩායම්. කලාකරුවෝ නැති වෙයි. නටන්න තරුණ පිරිස මේකෙන් ඈත් වෙලා රොෂාන්. අපිට හොයාගන්න තරුණ නර්තන ශිල්පිනියන් නැති වෙයි. තරුණ නර්තන ශිල්පියා මගේ නැටුම් පැත්තෙන් මං ගත්තොත් වෙන රස්සාවල් හොයාගන්නේ. මොකද වෙන රස්සාවල් කරන්න අවස්ථාව දැන් ලැබිලා තියෙනවා.
කොහේ හරි සෞඛ්‍ය නීති රීතිවලට. අපි මේ හදාගත්තු මේ රට තුළ හදාගත්තු මේ එන්ටර්ටේන්මන්ට් බිස්නස් එක තුළ ඒ කියන්නේ මේ සුපිරි නර්තන කණ්ඩායම් සුපිරි ගායක කණ්ඩායම් විතර නෙවෙයි කොච්චර ඉන්නවද රට තුළ අර ලක්ෂ ගාණක් ඔබතුමාණන්ලා කිව්ව ඔබතුමාගේ කම්පනීස් 65ක්. ඒ 65ටම අපි නටනවා නම් බෙර ගහනවා නම් ගායනවා නම් මේ හැමෝගෙම මේ යාන්ත්‍රණය ආපහු හරි ගස්සන්න පුළුවන් විදිහට අපි ලෑස්ති ප්‍රොෆිට් හොයන්න නෙවෙයි යන්නේ. මේ රැකියාව නැවත ආරම්භ කරන්න. කොන්ෆරන්ස් ලංකාවටයි කොන්ෆරන්ස් ඉන්නේ කම්පනීස් ඇවිල්ලා ඒ ලංකාවේ උත්සව කරන්නේ. අපේ ලංකාවේ තාක්ෂණය තියෙනවා. මිනිස්සු ඉන්වෙස්ට් කරලා තියෙනවා. මිලියන 100 150 200 ඉන්වෙස්ට් කරලා තියෙනවා. ඒකින්ද අපිට පුළුවන් ඕන රටක ලෝකෙන් ගෙනල්ලා ලංකාවේ කොන්ෆරන්ස් කරන්න පුළුවන්. දැන් අයිෆා කරා. රයිට් ෂෝගම් කරා. දැන් අපේ ලංකාවේ තාක්ෂණය තිබ්බේ නැත්තම් ඉක්විප්මන්ට් තිබ්බේ නැත්තම් කොහොමද ඒ කොන්ෆරන්ස් වෙන්නේ? ඉතින් දැන් වෙන්නේ කට්ටිය ඇත්තටම කට්ටිය බලනවා මේක අපි නවත්තලා දාලා පිට රට යන්න. දැන් වැඩ නොකර ඉන්න කියන්න ලේසි. වැඩ කරපු මිනිස්සුන්ට වැඩ නොකර ඉන්න කියන්න ලේසි. හැබැයි ඒක ප්‍රායෝගික නෑ. මොකද මේකෙන් යැපෙන පිරිසක් දැන් මට ඊයේ පෙරේදා මගේ සංගීත අපේ සංගීත කණ්ඩායමක එක ශිල්පියෙක් කතා කළා රොෂාන් අයියේ මේ දැන් ඉතින් බෑන් ගහලා වැඩක් නෑ. දැන් බලන්න කොච්චර ඒ මිනිස්සු මානසිකව මේ වැටිලද කියන එක දැන් අන්න ඒවයි අපි බලන්න ඕනේ මේ රටේ මම කියන්නේ ඒකයි ඔය සංගීත ප්‍රසංගයක් ළඟට මේ තැනකට ඇවිල්ලා එන්නේ මේ දහසකුත් ප්‍රශ්න තියෙන මිනිස්සු මොකද මේ අපේ රටවල අපිට හෙට උදේනකට ඉඳි ප්‍රශ්නයක් ඔල්ලුවට දෙන මේ රටක් මේක ඒක නිසා අපි කියන්නේ එහෙම ප්‍රශ්න වලින් පිරිච්ච මිනිස්සුන්ගේ ඔළුව සුද්ධ කරන්න තමයි අපි ඉන්නේ. ඉතින් ඒකට අවස්ථාව සෞඛ්‍ය නීති රීතිවලට අනුගතව අපිට ලබා දෙන්න කියලා මම හිතන්නේ මේක මේ ජනාධිපතිතුමාගේවත් මේ අගමැතිතුමාගේවත් ප්‍රශ්නයක් නෙමෙයි මේක මේ බලධාරීන් මේකට මම හිතන්නේ එතුමාලව පත් කරලා තියෙන්නේ එතුමාලානේ. එතකොට ඒ අය අපිට අහුම්කන් දීලා අපෙන් අන්න අපිව කැඳවන්න ඕන අපි ඉල්ලන්න ඕනේ නෑ රොෂාන් මෙහෙමයි මම හිතන්නේ මේවත් වෘත්තියක් වෘත්තියක් ඇත මේක ලොකු රස්සාවක් මේක රැකියාවක් මේ කර්මාන්තයක් මේ ඉන්ඩස්ට්‍රි එකේ විවිධ ශේෂ්ත්‍රවල කට්ටිය ගැන පොඩ්ඩක් හිතලා මම දන්නේ වෛද්‍යවරුන්ට එහෙම හිතනවද කියලා. සංචාරක කර්මාන්තය. ඉතින් වෛද්‍යවරු හම්බෙන්නේ ඉතින් ඒගොල්ලෝ තීරණ ගන්න ඒගොල්ලන්ට එහෙම හිතෙන්නේ නැහැ කියලා කියන්නේ චෝදනාවක්ද කියන්නේ. මම දන්නේ මට නම් දැනෙනවා නර්තන ශිල්පීන් විදිහට විතරක් නෙමෙයි අපි ඉවෙන්ට් මැනේජ්මන්ට් මේ අපි හැමෝමත් එක්ක දැන් අපිට යම්කිසි ප්‍රමාණයක් හම්බුණා වෙඩින් එකක් කරන්න. වෙඩින් එකක් විතර චතුර මේ රටේ තියෙන. හැබැයි ඩොක්ටර්ස්ලා කරනවා කොච්චර තියෙනවද කොන්ෆරන්ස් කරනවා. ඩොක්ටර්ස්ලා කරා 120ක කොන්ෆරන්ස් එක දවස් 3ක්. මේකේ තීරණ ගන්න ප්‍රධානියා ඒ කොන්ෆරන්ස් එකේ හිටියා. හැබැයි උනාට සාමාන්‍ය කොන්ෆරන්ස් එකක් කරන්න දෙන්නේ නැහැ. කරන්න බෑ. ඒගොල්ලන්ට කරන්න පුළුවන්. හැබැයි අපිට කරන්න බෑ. ඒක අසාධාරණයි. ඇයි නීති දෙකක්? අපි කියන්නේ එක නීතියක් දෙන්න ඔක්කොටම. ආණ්ඩුවේ කට්ටියටයි ඇමතිවරුන්ටයි ඒගොල්ලන්ගේ උත්සව කරන්න පුළුවන් නම් ඇයි අපිට බැරි? මේ තත්ත්වය අපිට කියන්නේ අපි මේ තත්ත්වයට ඔයගොල්ලෝගේ වැඩේ කරන්න මෙන්න මේ නීති රීති වලට අනුගතව මේ විදිහට කරන්නෙත් නේ. නීති පද්ධතියක් දැන් කොහොමදත් හදලා තියෙනවානේ. රට තුල විවිධ දේවල් කරන නීති පද්ධතිය මේ ආයතනයකට එනකොටත් නීති පද්ධතියක් තියෙනවනේ තමන්ගේ ආයතනය තුල. ඒ වගේ සෞඛ්‍ය අංශ වලින් කියන්න පුළුවන් හරි. දැන් සිනමා ශාලාවල් ඕපන් වෙනවා පළවෙනි දින මම දැක්කා නිවුස් එකේ. ඒ වගේ හොඳ සුබ පැත්තට හිතලා මේ වෘත්තිය කරගෙන යන්න පුළුවන් විදිහට නීති රීති සකස් කරලා දුන්නොත් රොෂාන් අපට බැරි කමක් නැහැනේ. අපේ තියෙන වපසාරිය උඩ මේක හදාගෙන යන්න මේ තව සහායක් දීලා මේ වැඩේ කරලා. ඒතර මේ රැකියාවත් පණ ගන්නවා. මේක අත්හැරලා යන්නේ මිනිස්සු ඒක අත්හරින්න නැතුව අපිත් එක්ක එකතු වෙනවා. විතර නෙවෙයි. මම විශේෂයෙන් කියනවනේ. ඒක නම් හරිම වැදගත්. හැමෝම දකින්න නැටුම් ගැයුම් සංගීත සංදර්ශනය ඒ කොන්ෆරන්ස් මේ ඉවෙන්ට් මැනේජ්මන්ට් කියන එක ලෝකෙ දකින්න හින්දා එළියට ගිහිල්ලා අපේ ඉවෙන්ට් මැනේජ්මන්ට් කියන්නේ ඉන්ටර්නැෂනල් විදිහට කරන ඉවෙන්ට් මැනේජ්මන්ට් කම්පැනිස් අපි ළඟ තියෙන ලංකාවේ. එතකොට ඒ වගේ තියෙන ඉවෙන්ට් මැනේජ්මන්ට් වල කරන ಜಾති ඇත්තටම කම්පෙයාර් කරලා බැලුවොත් සමහර පිටරටේවත් කවුරුත් විශ්වාස කරන්නේ නැහැ. හරිම ඉහළ තැනක තියෙනවා. ඒව නැති වුණා ඔක්කොම. ජනාධිපති කිව්වා ටීවී එකේම කිව්වා අර බත් පැකට් එක විකුණන මිනිස්සයා පාන්නේ මේ අපිට මේ රට වහන්න බෑ. මේ රට ඉදිරියට ගෙනියන්න ඕනේ කියලා ජනාධිපතිම කිව්වා. හැබැයි එහෙම කිව්වනම් ඇයි අපේ ඉන්ඩස්ට්‍රි එක වහලා තියෙන්නේ? අනිත් ඒවා ඔක්කොම අරිනවා. සිනමාස් අරිනවා, වෙඩින්ග්ස් අරිනවා. ඇයි අපිට අපේ ඉන්ඩස්ට්‍රි එක ඇයි මේ අරින්නේ? කෝපරේට් ඉවෙන්ට්ස් මුකුත් නැහැ. කරන්න බෑ. කම්පනීස් වල අනිත් කම්පනි වල ප්‍රොඩක්ට් ලොන්ච් එකක් කරන්න ඕනේ, කොන්ෆරන්ස් එකක් කරන්න ඕනේ, සේල්ස් කට්ටියව සේල්ස් ටීම් වල බ්‍රීෆින් කරන්න ඕනේ. එහෙනම් අපිට කියන්න පුළුවන් එහෙනම් පාර්ලිමේන්තු එකත් ඔන්ලයින් කරන්න. ඇයි පාර්ලිමේන්තු එක ඔන්ලයින් කරන්නේ නැත්තේ? ඒ වගේ ඒගොල්ලෝ තේරුම් ගන්න ඕනේ අපේ ඉන්ඩස්ට්‍රි. චතුර තව පොඩි දෙයක් තියන්න මේ කවුරුත් ගත්තු නැති මානයක් මේ. දැන් අපි ඉවෙන්ට් මැනේජ්මන්ට් කම්පැනිස් ගැන නැත්නම් අපි මියුසිකල් ෂෝස්, ඩාන්ස් ෂෝස්, ඉවෙන්ට් ෆැෂන් ෂෝස් වගේ ගැන කතා කරනවානේ. දැන් අපි පහුගිය දවස්වල අපේ හෙළ වෙදකම ගැන කතා කරා. අපි විවිධ පැණි වර්ග ගැන
ඉදිරිපත් කර ටීවී දෙරණින් සහ හැම channel එකකම news වල දැක්ක විවිධ පැණි වර්ග. ඒ මිනිස්සුගේ ප්‍රතිශක්තිකරණය වැඩි වෙන්න අවශ්‍ය පැණි ಜಾති හොයන්න අපේ දේශීය වෛද්‍යවරු කවුරුෝ සෑහෙන මහන්සි වෙනවා. අපේ සංස්කෘතිය ලක්ෂණ තුලත් ඒ වගේ දේවල් තියෙනවා. මේ චතුර ඇයි කොහොඹ කංකාරියක් කරන්නේ? ඇයි ගම්මඩු ශාන්ති කර්මයක් කරන්න. ඇයි පහන් මඩුවක් කරන්න. රටක දුර්භීක්ෂයක් ඇති වුණාම ලෙඩ රෝග ඇති වුණාම ශාන්තිය පතන්න අපේ තියෙන මේ රෂන් එහෙම කල්චර් එකක්. ඒ කල්චර් එකත් පොඩ්ඩක් පාවිච්චි මම හිතන්නේ සංස්කෘතික අමාත්‍යාංශ සංස්කෘතික දෙපාර්තමේන්තුව හරහා මේවා සෞඛ්‍ය නීති රීති අනුව කරන්න පුළුවන්. මේක අපි හැමෝටම විශ්වාස ඇදහිලි ක්‍රම තියෙනවානේ. හැම රටකම තියෙන කාටවත් කියන්න බෑ. දැන් අපි වැක්සින් එකක් යනකම් ඉන්න අතරේ අපට ආධ්‍යාත්මික වශයෙන් මේ රට තුල ගොඩනගා ගන්න පුළුවන් දේවල් කරන්න පුළුවන් විදිහේ දක්ෂයෝ මේ රටේ ඉන්නවා. අපි කියන්නේ මේ හරියටම කොවිඩ් එකට අවශ්‍ය බෙහෙත අපි හොයාගන්නවා කියලා. අපි දන්නේ ඒවා පරීක්ෂණ මට්ටමේ වෙද්දී ලෝකයේ සහ රටේ නම් අධ්‍යාත්මික පැත්තෙන් කරන්න පුළුවන් කොහොබා කංකාරී වගේ දේවල්. සෞඛ්‍ය නීති දෙතන පුරාණි ඉඳලා කියලා තියෙනවා. කවුරුත් ඔය ගැන කතා කරන්නේ. ඒවා කරන්න අවසර දෙන්න පුළුවන් විදිහට අපේ සංස්කෘතික අමාත්‍යාංශ දෙපාර්තමේන්තුවට පුළුවන්කමක් තියෙනවා. මම හිතන්නේ ඒ ඔක්කොම නැවතිලා තින්නේ ඒගොල්ලන්ගේ ප්‍රශ්නේ ඉඳන් නෙමෙයි. සෞඛ්‍ය නීති. අපි කතා කරමින් ඉන්න මාතෘකාව කොට හොඳටම පැහැදිලි. අපි ඒ වගේම මේ වන විට ගත්තොත් දන්නවා ඉතින් වෙසක් දෙකක් එකපාරම අවුරුදු දෙකේ පිටම නැති වුණා. ඉතින් තොරන් ශාස්ත්‍රයේ ඉන්න අය සාමාන්‍යයෙන් විවිධ කියන අය මේ හැම කෙනෙම කලාවත් එක්ක බැඳෙන අය. ඒයටත් මේ ප්‍රශ්න ඇති වුණා. තව බොහෝ ශාස්ත්‍ර තියෙනවා කතා කරන්න. අපි මේක නියන්දියක විතරයි මේ කතාව ගෙන යන්නේ. තවත් බොහෝ දේවල් තියෙනවා කියලා මතක් කරලා විරාමයකට ගිහලා නම් මේ අද දෙන්න බිග් ෆෝකස්. යලිතව අද දෙරන බිග් ෆෝකස් සමග අපි කලාකරුවන් සමග කතා කරමින් ඉන්නේ. තෝරාගත් ශේෂ්ත්‍ර කීපයක් පමණක් වෙන්න පුළුවන් මෙහිදී සාකච්ඡාවට ගැනෙන්නේ. නමුත් සමස්ත කලාකරුවන්ම ඔවුන් නියෝජනයක් තමයි සිද්ධ වෙන්නේ. තවදුරටත් ශේෂ්ත්‍ර කීපයක් තියෙනවා අපි පසුව කතා කරන්න සූදානමින් ඉන්නවා. කෙසේ වෙතත් උත්සව හා ප්‍රසංග කලාකරුවන්ගේ සංගමය අපිත් එක්ක සම්බන්ධලා ඉන්නවා. ඒ වගේම නර්තන ශිල්පීන් වෙනුවෙන් සම්බන්ධලා ඉන්නවා අද දවසේ නියෝජිතයන්. ඒ වගේම ප්‍රාසංගික කලාකරුවන්ගේ කබත් සංගමය වෙනුවෙන් නියෝජනයක් තියෙනවා මෙහි. දැන් ඔබතුමාලා කිව්වා තියෙන අපහසුව කිව්වා. අපහසුව වගේම යෝජනා තියෙන්න එපා. හරි අපි මෙහෙම කරන්නම් එහෙනම්. මොනවද යෝජනා ප්‍රසංගයක් පවත්වන විදිය. අපි මෙන්න මේ විදිහට කරන්න නම් ඔබතුමා කියන යෝජනා මොනවද? ඔව් දැන් අපි කියමු අපිට සෞඛ්‍ය බලධාරීන් එක්ක අපේ සාකච්ඡාවක් තියෙනවා. අපිට තියෙනවා යෝජනාවක්. අපි කියන්නේ දැන් සර් මියුසිකල් ෂෝ එකක් තියෙද්දි කිතු හැටියට මිනිස්සු ඇවිල්ලා ඒගොල්ලන් එන්ජොයි කරනවා. සතුටු වෙනවා. අපි කියන්නේ දැන් මේ වතාවේ අපි කියන්නේ නෑ මේක කවර් කරන්න. ග්‍රවුන්ඩ් එකක් තියෙනවා නේ ග්‍රවුන්ඩ් එක කවර් කරන්න. ඒ වගේම උණ චෙක් කරලා ඇතුළට ගන්න. නමයි ඇඩ්‍රස් එක එළියන්න. එතකොට ඒ ක්‍රමවේදය අනුව සහ අපිට සෞඛ්‍ය ගැන කියන්න බෑ. සෞඛ්‍ය ගැන අපිට කියන්න සෞඛ්‍ය බලධාරීන්නේ. ඒගොල්ලෝ අපිට එහෙන් දෙන ඔප්ෂන්ස් උත් එක්ක අපේ මේ ඔප්ෂන්ස් එකතු කරලා අපිට මේක ස්ටාර්ට් කරන්න පටන් ගන්න දෙන්න. මොකද මේක එහෙම ස්ටාර්ට් කළොත් විතරයි කවදා හරි මේ කලාවක් මේක රැකෙන්නේ. එහෙම මම අහුවොත් දැන් ඔය කියන එක ප්‍රායෝගිකද? අපි හිතමු මොන්රාගල තියෙනවා. ඇටැක් ෂෝ එකක් තියෙනවා කියලා හිතමු. ඔව්. එතකොට අපි කියනවා දෙරණේ කියනවා අපි මේ ඇටැක් ෂෝ එක දෙනවා FM දෙරණ මෙහෙමයි කියලා. එතකොට එන පිරිස ඔහොම කියලා නවත්තන්න පුළුවන්ද? නෑ නවත්තන එකක් නෙමෙයි. නෑ වට කරලා එහෙම නවත්තන්න පුළුවන්ද? එනක ප්‍රමාණය සීමා කරන්න පුළුවන්. ඉතින් මේ රටේ තියෙන්නේ දැන් ආරක්ෂකාංශ තියෙනවනේ. චතුර දැන් අපි කරන්නේ සින්දු කියන එකනේ අපිට අර ටික කරන්න බෑනේ. ඒ ආරක්ෂකාංශ අපි කියන අපිට ත්‍රිවිධ හමුදාව. ඇත්තටම හැම අවස්ථාවකදීම ආපදාවකදීම ත්‍රිවිධ හමුදාවේ මේ සහයෝගය අපිට දෙනවා. අපි ත්‍රිවිධ හමුදාවෙන් සින්දු කියලා තියෙනවා. හමුදාවට යන්න කියලා තියෙනවා. ලේ දීලා තියෙනවා. එතකොට අපිටත් ඒ සහයෝගය ඒගොල්ලෝ දෙනවා. එතකොට අපි කියන්නේ ත්‍රිවිධ හමුදාව අපිට මේකට ගන්න පුළුවන්. ආමියක මුල් වෙලා හමුදා යුද්ධ හමුදාපතිතුමාට අපිට කතා කරලා එතුමා හරහා අපිට මේකට ආරක්ෂාව ගන්න පුළුවන්. එතකොට සෞඛ්‍ය වෙනදා ෂෝස් වලට ආවේ නැහැනේ PHI ලා. නමුත් PHI කෙනෙක්ගේ සහභාගීත්වය අපිට ගන්න පුළුවන්. සෞඛ්‍ය අංශ දෙන ක්‍රමවේද ටික අපිට බලන්න පුළුවන්. හැබැයි වෙනදා තරම් සෙනගක් දාන්න බැරි වුණත් ඒගොල්ලෝ දෙන මොකක් හරි ක්‍රමවේදයකට මේක අපිට ගෙනියන්න පුළුවන්. අපිට ඕනේ මේක ස්ටාර්ට් කරන්න. මුළු ලෝකෙම රටවල් නැගිටිනවා අපිට අපි එකපාර නැගිටින්න ඕන කියන එකයි මම කියන්නේ චතුර. අපි ටික අතනින් ටිකයි මෙතනින් ටිකයි නැගිටින හිටියොත් අපි විනාශ වෙලා යනවා. අපි වැටෙනවා. අපි නැති වෙලා යනවා. නමුත් ලෝකේ අනිත් රටවල් පටන් අරගෙන තියෙනවා. හැම ක්ෂේත්‍රයක්ම එකපාර ස්ටාර්ට් කරන්න. හැබැයි ක්‍රමවේදයට අපි කියන්නේ නෑ අපි මේ අමානුෂික විදියට ඉල්ලන්නේ නෑ මේ රට ලෝකපත් වෙලා තියෙන වෙලාවට මේ අපිට මියුසිකල් ෂෝ ගහන්න දෙන්න කියලා නෑ. මේක ඉන්ඩස්ට්‍රි එකක්. මේකෙන් යැපෙන මිනිස්සු ඉන්නවා. ඊළඟට තමයි මේවා බලලා මේ ඔළුවේ තියෙන ප්‍රශ්න ටික අයින් කරගන්න ඉවත් කරගන්න මිනිස්සු ටිකක් ඉන්නවා. ඉතින් ඒකට අපි දෙගොල්ලොම එකතු වෙන්න ඕන. එකතු වෙලා මේකට ක්‍රමවේදය හොයලා අපිට දුන්නා නම් අපි මේක කරගෙන යනවා. නැත්තම් මේක නවත්තලා තියලා කවදා හරි මේක ඉතින් පටන් ගන්න දැන් කවදාවත් කියන්නේ නැහැ නේ දැන් චතුර මේ දැන් කොවිඩ් ඉවරයි දැන් ඔයාලා මේක මේ පටන් ගන්න කියලා කියෙන්නේ නැහැ නේ.
මේක ගොයගරි පටන් ගන්න අපේ අපට ස්ටාර්ට් කරන්නද. තර උත්සව සහ ප්‍රසංග කොහොමද මේ සීමාවන්ට යටත්ව නිර්දේශවලට යටත්ව කරන නම් ඔබේ යෝජනාමකද කොයි විදිරද කරන්න ඕන මේක චතුර කරන්න පුළුවන්. දැන් අපි කොන්සර්ට් එකක් කරා ඩ්‍රීම් කොන්සර්ට් එක. ඒක බැලුවොත් සාමාන්‍ය එතන 3000 දාන්න පුළුවන්. අපි 1500ක් දැම්මා. ටිකට්ස් වික්කේ ඔන්ලයින්. රයිට්? එතකොට රෙකෝඩ් එකක් තියලා කන්ටැක්ට් ට්‍රේසිං වලට ලේසි. අපි පුටු 4 දැම්මේ. ඒ ඩිස්ටන්ස් තියලා PHI උයි මිනිස්ට්‍රි ඔෆ් හෙල්ත් එක එක්කව වෙලා. ඒ මියුසිකල් ෂෝ පැත්ත. හැබැයි අපි කොන්ෆරන්ස් එකක් බැලුවොත් අපිට ගයිඩ්ලයින්ස් කියන්න පුළුවන්. හෝටලයට 200ක් එනවා කම්පැනියෙන් ස්ටාෆ් එක 200ක් ගේනවා නම් හරි 250ක් ගේනවා නම් ඒගොල්ලන්ගේ නම් ලයිස්තුව තියෙනවා. දැන් ෆැක්ටරි එකකට මිනිස්සු ගේනවා නම් 1000ක්. ඇයි අපිට හොටෙල් බෝල් රූම් එකට 200ක් 250ක් ගේන්න බැරි? අනිත් එක හෝල් එක දැන් අපි පංගුවක් හෝල් තියලා 500ක් දාන්න පුළුවන්. 150ක් දාන්න දෙන්න. රයිට්? අපි පුටු තියන්නම් හරි ඩිස්ටන්ස් එක තියලා. ඒ ඔක්කොම අපිට කරන්න පුළුවන්. අපි ඉවෙන්ට් ඕගනයිස් කරන කට්ටිය. රොෂාන් කිව්වා වගේ රොෂාන්ලා ස්ටේජ් එක නැගලා ඔඩියන්ස් එක එන්ටර්ටේන් කරනවා. හැබැයි අපි ඉන්නවා අනිත් ටික ප්ලෑන් කරන්න, ඒකට අයිඩියාස් දෙන්න කොහොමද කරන්නේ? ඉතින් අපි ලෑස්ති මිනිස්ට්‍රි ඔෆ් හෙල්ත් ගවර්න්මන්ට් එකත් එක්ක එක්කව වෙලා මේ ඉන්ඩස්ට්‍රි එකේ ගොඩ නග ගන්න අපි උදව් කරන්න ලෑස්ති. හැබැයි ලෙඩේ තියෙන්නේ කොහොමද ඒගොල්ලන් අපි හම්බ වෙන්නේ? ඉතින් අපිව ගෙන්න ගත්තා නම් එතනට අපිට කතා කරලා කියන්න පුළුවන් මෙන්න මෙහෙම ගයිඩ්ලයින් එකක් දාන්න. අපි කැමති දැන් අපි අපේ කම්පනීස් 65ම මේ සෙකන්ඩ් වේව් එකට ඉස්සෙල්ලා අපි එක තැනකට ගෙන්නලා අපි ප්‍රසන්ටේෂන් එකක් කරා. මේ නිව් නෝමල් එකේ කොහොමද උත්සව කරන්න ඕනි? අපි ඒකට සපෝට් කරනවා. නැත්තම් අපි නිව් නෝමල් එක හැටියට කරේ නැත්තම් මේ රට ඉවරයි. අපිට යුතුයකමක් තියෙනවා ඒ ගයිඩ්ලයින්ස් ෆලෝ කරන්න. ඉතින් ඒකට අපි සපෝට් එකක් දෙන්න ලෑස්ති. නර්තනාංශයෙන් කොහොමද ඔබතුමාලා යෝජනාවන් මොනවද ඉදිරිපත් කරන්නේ? මොකද අපිට උදාහරණයක් විදිහට මේ කියන ප්‍රසංග විතරක් නෙමෙයි. හැම විවාහ මංගලෝත්සවයකම නර්තනාංග පටන් ගන්න දිනවා. ගමේ විවාහ මංගලෝත්සවය දක්වා අය පැතිරුණා. අලුත් විදිහට ගිහින් තියෙනවා. එතකොට හැම උත්සවයකටම එලි දැක්වීමකටම මේ පිරිස් යනවා. ඒ වගේම ක්‍රීඩාංගණයක තියෙන ක්‍රීඩා තරඟයකට පවා මේ පිරිස් යනවා. ඒතර කොහොමද මේකේ පාලනයක් එක්ක ඔබතුමාලා කියන්නේ කර්මාන්ත කරන් යන්න දෙන්න කියලා? රජයෙන් ලැබෙන නිර්දේශ මත මේක සංවිධායකවරු ඉන්නවනේ. මේ සංවිධායකවරු හෝ ඉවෙන්ට් මැනේජ්මන්ට් කම්පැනි එකට පුළුවන් නර්තන ශිල්පීන්ව කන්ට්‍රෝල් කරන්න. ඒ කියන්නේ ඩාන්ස් එකට වෙනදට අවශ්‍ය 12 නම් අපිට ඕන 6යි. එහෙම හරි මේ ඉන්ඩස්ට්‍රි එක පටන් ගන්න එපානේ. එතකොට අපි 6ක් ගේන්න ගියාම අපි කවදාවත් රොෂාන් 12ක් ගේන්නේ නැහනේ. අපිට ගෙවන්න පුළුවන් අපේ ආර්ථිකයත් එක්ක යන්න පුළුවන් ප්‍රමාණයට අපි තමයි ගෙන්න ගන්න ඕනේ. ඒ නිසා මේක කන්ට්‍රෝල් කරන්න එක තැනක ඉන්නවා. දැන් රොෂාන් කිව්වාගේ කම්පැනිස් 65ම එකතුලා ඩිස්කස් කරන්න අපි මේක මේ විදිහටයි කරන්න කියන සහයෝගය දෙන්න කැමති නම් රජයට නැත්නම් සෞඛ්‍ය අංශයට අපේ නර්තන ශාස්ත්‍රයේත් අපි ලෑස්ති ඒ අවශ්‍ය වෙලාවට අවශ්‍ය විදිහට අපේ නර්තන ශිල්පීන් යොමු කරන්න. තව දෙයක් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට කලායතන බලන්න. මේ කලායතන ටික ඔක්කොම නැවැත් වෙලානේ. මේ කලායතන වලින් නටන නැට්ටුව තමයි සංගීත ශිල්පීන් තමයි කවදාද රොෂාන්ලා චන්දනලා වගේ රොෂාන් විජයරත්න මහත්මයාලාට එන්නේ කවදාරි. අපේ මුල ඔතනනේ රොෂාන්. කලායතන වලනේ කලායතන සින්දු කියලා අපි පොන්චේ පල්ලියේ සින්දු කියලා නැත්තම් නැටුම් ක්ලාස් වල ඒ ඔක්කොම නැවතිලා. මම හිතන්නේ කලායතනයක් වුණත් පටන් ගන්න. මේ ක්‍රමවේදයට බලන්න සංස්කෘතික නිලධාරීන් ඉන්නවා මේ රටේ. හැම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකම ඉන්නවා සංස්කෘතික නිලධාරීන්. මම කියන්නේ මේ ප්‍රාදේශීය වශයෙන් පෙරහැරේ නටන අපි ඉන්ටර්නැෂනල් ඉවෙන්ට් එකෙත් නටනවා. ඒ අන මාර්ගය හරහා ඉන්න නිලධාරීන් කොච්චර ඉන්නවද? ආරක්ෂක අංශයේ අපේ සහෝදරවරු මේකට සහයෝගය දෙනවා. PHI මහතුරු සහයෝගය දෙනවා. හැබැයි ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ඉන්නවා සංස්කෘතික නිලධාරීන්. ඔවුන්ට පුළුවන් මේ යටිතලය පාලනය කරන්න. යටිතලය පාලනය දැන් මෙතුමා කිව්වා නම් ඉවෙන්ට් මැනේජ්මන්ට් කියන්නේ ඉහළම තියෙන තැනක. එතන පාලනය කරන්න මේ කම්පැනි සටපැයින CEOස්ලා ටික ලෑස්ති නම් තමන්ගේ ටීම් එකත් එක්ක මේක කන්ට්‍රෝල් කරන්න. එන ඉන්වයිටිස්ලා ටික සීමා කරන්න. අර කිව්වා වගේ අපි ගාව තියෙනවා ඩේටාබේස් එකක් කවුද එන්නේ කවුද යන්නේ. අපි එහෙම අද ලංකාවේ ඉවෙන්ට්ස් ඒ ගානට ඇවිල්ලා තියෙනවා. හැබැයි මේක අඟුණකොළ පැලස්සේ තියේද? මේක තියේද ඈත ගමක? එහෙමනම් ඒවට තමයි සංස්කෘතික නිලධාරීන් කියලා මේ ඊයේ ප්‍රදත් පත්වීම් ගත්ත කට්ටිය අලුත් මේ නිලධාරීන් කොටසක් මේ ඡන්දෙට ඉස්සලා තරුණ උපාධිධාරීන් ගත්තේ. ඒගොල්ලෝ හරහා මේ ගමේ ওই කොටස යාන්ත්‍රණය පණ ගන්නවන්න පුළුවන් කන්ට්‍රෝල් කරන්න පුළුවන්. ඒකාබද්ධ යාන්ත්‍රණයක් හදන්න ඕනේ. සංස්කෘතික නිලධාරියා කියන කෙනාගේ කියන්නේ PHI මහත්මයා වගේම මේ වගේ ඉවෙන්ට් එකක් තියෙනකොට එයාත් අවසරය ගන්නකොට අධීක්ෂණය තියෙනවා. දැන් රොෂාන් ශ්‍රැංගීලාකේ අපි වැඩක් කරනකොට ඔයා මට කියනවා චන්දන ඩාන්සර්ස්ලා ඕන මට 5 දෙනයි. ඊට වඩා මේකට ගේන්න බෑ. ඉන්වයිටිස්ලා ඉන්නේ 100යි. අපි ඒකට කන්ට්‍රෝල් වෙන්නේ නැද්ද? ඔය ටික රොෂාන්ට මට රොෂාන් ෆ්ලෑෂ් බෑක්ට කරන්න පුළුවන් නම් පුළුවන් නම් අපි ගම ගැන කොළඹ ගැන විතරක් නගරය ගැන විතරක් නෙවෙයි අපි කතා කරනවා ඈත තියෙන පෙරහැර ගැන.
අපේ නැතිවලා යන සංස්කෘතික කටයුතු දේවල්. ඒවා යාන්ත්‍රණය පනගන්න නම් ඔය සංස්කෘතික නිලධාරීන්ට ඔය ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් නැර නිකන් සාහිත්‍ය උත්සවයට පොඩ්ඩක් නටන්නයි, ඔසලෑස්ති කරන්නයි නැත්තම් ඊළඟට තියෙන මේ කලාතන රැස්වීම් ටික තියන්න නෙවෙයි. ඔවුන් මේ රටේ වගකීතු වැටුපක් ලබන නිලධාරීන්නේ. ඒ නිලධාරීන්ට පුළුවන් මේ යාන්ත්‍රණයට සපෝට් එක දෙන්න. පෙරහැරක් කරනවද? පන්සලක උත්සවයක් තියෙනවද? පල්ලියක උත්සවයක් තියෙනවද? මගුල් ගෙදරක් තියෙනවද? මගුල් ගෙදරක එතකොට කියන්න පුළුවන් අපිට මොනවද මගුල් ගෙදර? ඒකත් සංස්කෘතික කටයුත්ත. අද හග්ගෙඩියයි බෙරේ කියන්නේ මේ රටේ අනන්‍යතාවය වගේ වෙලා. හග්ගෙඩියයි බෙරේ නැතුව රෂන් අපි ඉවෙන්ට් එකක් කරනවද? අනිවාර්යෙන්ම ඕනලා තියෙනවා. ඒනකොට ඒව කන්ට්‍රෝල් කරන්න පුළුවන් විදිහේ යාන්ත්‍රණයක් ප්‍රාදේශීය ලේකම් අපිට යෝජනාවේවා කරන්න කිව්වේ. එහෙනම් යෝජනාව ප්‍රාදේශීය ලේකම්වරයා හරහාම මේක කරන්න පුළුවන්. මට මම දන්නවා කොළඹ ප්‍රාදේශීය ලේකම්තුමා සෑහෙන මහන්සියක් දරනවා මේ කලාව පුළුවන් තරම් උඩට ගන්න දෙන්න සපෝට් එක. එතුමාට ස්තුතිවන්ත වෙනවා. මම සෑහෙන සටනක් කරනවා මේ කොළඹ මේ ප්‍රාදේශීය ලේකම්තුමා. ඒ වගේම අනිත් ප්‍රාදේශීය ලේකම්වරු බලන්න ඕනේ මේ කලායතන පටන් ගත්තොත් මේ කලාතන ළමයි 40ක් පන්ති වෙනවා නම් අපි 20ක් කරේ. මේ නැති කරගන්නේ අනාගත කලාව. අනාගත කලාව පන්ති වලින් නැටුම් කරන ළමයි අයින් වුණොත් සංගීත කරන ළමොත් අනාගතේ ඉවෙන්ට් කරන්න අපිට ඩාන්සර්ස්ලා නැති වෙනවා. අපිට අවස්ථාවක් දෙන්න අපි යලිත් විරාමයකට ගිහිල්ලා 9 අද දෙරන බිග් ෆෝකස්. මේ අවස්ථාවේ අපි ගොඩක් පොසිටිව් විදියට තමයි කතා කළේ. හැබැයි ඉතින් කනගාටුදායක පුවතක් වුණත් නොකිය බෑ. ඉතින් විදේශ සංචාරකයෝ එන එකේ තියෙන හොඳ තත්ත්වය කිව්වා වගේම මේ මොහොතේ වාර්තා වෙනවත් දෙන්න SMS පණිවිඩය යුක්‍රේන් සිට ආපු විදේශිකයන් 3 දෙනෙක් කොවිඩ් ඇති අය බවට පොසිටිව් වෙලා තියෙනවා කියලා දෙන්න SMS පණිවිඩය ඇවිල්ලා තියෙනවා. ඒක තමයි තත්ත්වය හැබැයි. ඔහොම යන්න වෙනවනේ චතුර අපිට එහෙම දැන් ඇත්තටම දැන් මුළු ලෝකෙම තියෙනවානේ. මුළු ලෝකෙම තියෙනවා. දැන් හරි කොරෝනා ඉතින් ඒකට ඒ කොරන්ටයින් වෙලා ඒ අදාළ සෞඛ්‍යාංශ දෙන ඒ බේත් බීලා ඔක හොඳ වෙන්න ඕනේ. ඉතින් එහෙම නැතුව අපි පරිස්සම් වෙන්න නැතුව අපි මේකට අපේ සහයෝගය දෙන්න නැතුව මේක ගෙනියන්නේ අපි කියන්නේ මේ හැමෝගෙම සහයෝගය. ඔයා කිව්වා වගේ දැන් සංස්කෘතික අමාත්‍යාංශය තියෙනවා. සංස්කෘතික අමාත්‍යාංශය ඉන්නේ මේක බලන්න. අමාත්‍යංශ ලොකු අමාත්‍යංශ. ඉතින් එතකොට ඒකෙන් අපිව කැඳවන්න ඕන. එතකොට සෞඛ්‍යාංශයෙන් අපිව කැඳවන්න ඕන. ඔය ඔක්කොම එකතු වෙලා ඒකාබද්ධ යාන්ත්‍රණයක් හදලා අපිට මේ ගයිඩ්ලයින්ස් දීලා ඔගොල්ලෝ මේ විදිහට කරන්න කියලා අපිට දුන්නොත් හොඳයි. මොකද දැන් ඒකම මේ විතරකුත් නෙමෙයි. මේ ටැක්ස් ඊළඟට දැන් මේ ඔය කානිවල් කරන මේ වගේ මේ අපේ ටැක්ස් එකට ප්‍රශ්නයක් නැහැ නේ. ආවේ නැහැ. ආවේ නැහැ. නමුත් මේකද ඊළඟ අවුරුදු වලත් අපිට මේක හදාගන්න මේ ටැක්ස් එක තව අවුරුද්දක් හරි මේක අපිට දික් කරලා දෙන්න ඕන. මොකද මේ විනෝද බදු කියන එක. මොකද ඔය කානිවල් කරන ඒ අහිංසක මිනිස්සු ඉන්නවා. මම අහන්නේ ඔබතුමාලට ප්‍රශ්නයක් වෙන්න විදියක් නැහැ. මොකද අගමැතිතුමා මේ කිව්වනේ ඔබතුමාලා සියලු දෙනාට 104ක ණය සහනය ලබා දෙන්න කියලා වර්කින් කැපිටල් එක දෙන්න කියලා ඉවරලා කිව්වනේ. කිව්වට චතුර මේකනේ දැන් ඒක ණය ගන්න 104ක් මේ කොලැටරල් තියෙන්න ඕනේ. ඉඳපත් තියෙන්න ඕනේ. වාහනයක් තියෙන්නේ. කට්ටියට නෑ. දෙඩිය තියෙන්නේ අපේ ඉන්ඩස්ට්‍රි එකට 3 පාරක් වැදුනා. කවුරුත් දන්නේ නෑ ඒක. අගමැතිලා දෙන්නෙක් ඉන්නකොට මාස 3ක් කට්ටිය කම්පනීස් කොන්ෆරන්ස් එක කරේ නෑ. ඒගොල්ලන් දැනගත්තේ නෑ මොකද වෙන්නේ කියලා. ඔක්තෝබර්. ඊට පස්සේ ඊස්ටර් සන්ඩේ බොම්බ එක ආවා. ඊට පස්සේ කොවිඩ් ආවා. ඉතින් අපි අවුරුදු 1මාරක් මේ මෙහෙම ඉන්නේ. දැන් අර ෆොරිනර්ස්ලා ගේන්නේ ඇයි හෝටල් වලට සපෝට් කරන්නනේ. දැන් බලන්න ඇයි කොන්ෆරන්ස් කරන්න දුන්නොත්. දැන් අපි බලන සාමාන්‍ය මම සේල්ස් කොන්ෆරන්ස් කරනවා 1500කට. අපි රට වටේම සේල්ස් ටීම් එකක් ගෙනවා. හැබැයි මේක කිව්වොත් හරි 1500ක් කොළඹට ගේන්න එපා. ඒ නුවර යාපනයේ හැම තැනම 50 පොඩි හෝටල් වලට ගෙන්නන්න අපි ඔන්ලයින් කරමු කොළඹ ඉඳන්. රයිට්. ගොස් සේල්ස් කොන්ෆරන්ස් එක අපිට කරන්න පුළුවන් 1500කට ඒ හෝටල් වලටත් එතන ඉන්කම් එකක් එනවා. ඉතින් මේ වගේ දේවල් කරන්න පුළුවන්. ඒක චතුර දැන් අර එක දෙයක් ඉදිරියට කියන්න ඕනේ වාර ඉස්සලා කිව්වර ඔය ණය සහනයක් දීපේක. ඇත්තටම ඒක ගත්ත අය හිටියා. ඒක දුන්න රජෙන්. ඒක අපි ඒකට ස්තුති කරන්න ඕනේ. ඒක අපි ඒක ගැන කතා කරන්න ඕනේ. මොකද ඒ වර්කින් කැපිටල් එක දුන්නා. එතකොට කලාකරුවන්ට ලක්ෂ 5ක දුන්නා. හැබැයි ඒකේ ගන්න සෑහෙන දෙනෙක් ගත්තා. හැබැයි ගන්න බැරි කට්ටියක් හිටියා. ඒකට හේතු තියෙනවා. ඒගොල්ලන්ට තියෙන පෞද්ගලික ප්‍රශ්න. සමහරට දැන් මොකක් හරි තැනකින් මොන හරි දෙද්දි සිකියුරිටි එක කිල්ලනවා. නෑ පොඩි ස්තුතියක් නෙමෙයි මට නම් ලොකු ස්තුතියක් දෙන්න ඕනේ. මොකද හේතුව ඉතාම අසරණ වෙච්ච වෙලාවේ පහුගිය කාලේ කිසිම වැඩක් නැති වෙච්ච වෙලාවනේ. වෙලාවේ ඒ COVID-19 නාරමුදල හරහා නර්තන ක්ෂේත්‍රයේ සංගීත ක්ෂේත්‍රයේ රංගපාන ක්ෂේත්‍රයේ උදව් කළා අපිට. සෑහෙන කළා. ඉතින් ඒ ගැන අපි තාම ස්තුතිවන්ත වෙනවා. මේ තව කතා කරන්නේ මීට වඩා තව දෙයක්. දැන් අපි දැන් මෙතනින් එහාට අපි ඉල්ලන්නේ ණය දෙන්න කියලා නෙමෙයි. ඇත්තටම ණය මේ ලීසින් ප්‍රශ්න. ගොඩක් මේ සවුන්ඩ්ස් කරන අපේ ගොඩක් හිතවත් කතා කරලා කියනවා. වාහන ඒගොල්ලන් ඇරියස් වෙලා.
ලීසින් ප්‍රශ්න එතකොට බැංකුවලින් ණයගත්ත කට්ටිය. ඉතින් මේගොල්ලෝ දැන් ඉල්ලන්නේ තවත් රජයෙන් අපිට ආධාර දෙන්න කියලා නෙවෙයි. අපේ වෘත්තීය ක්‍රමවේදයකට අනුව පටන් ගන්න ස්ටාර්ට් කරන්න අපිට අවස්ථාව දෙන්න. අපි බලා ගන්න එක. ණය දුන්නා. හැබැයි ණය ගෙවන්න ඕනේ දැන්. ඉතින් ණය ගෙවන්න නම් වැඩ කරන්න මාස ඉවර වෙගෙන යන්නේ. දැන් ඔබ ලස්සන කරුණක් මතු කරා මේ අද දෙරන නිවුස් වලට මේකේ ආවා කියලා මැසේජ් එක කොවිඩ් හැදලා තිබුණා කියලා කීප දෙනෙකුට. යුක්‍රේන් වලින් ආපු. දැන් උදාහරණයකට දැන් එහෙම කිව්වා මමත් කල්පනා කරා මමත් එතන හිටියේ. දැන් තමයි මම මේ කල්පනා ප්‍රධාන ප්‍රසංගයේ නර්තනය දුන්නේ මම. ලෝක සෞඛ්‍ය සංවිධානය කියනවා නම් ලබන අවුරුද්ද වෙනකලත් අපට නැත්තම් ඊළඟ අවුරුද්ද වෙනකොත් අපිට කොවිඩ් එක ඉන්න වෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය කියනවා අපිට මේකත් එක්ක තමයි ජීවත් වෙන්න ඉන්නේ තව ටික දවසක් යනකම් කියලා රොෂාන්නේ. හරි වැක්සින් එක හරියට එනකම්. ඔය දෙන වැක්සින් එක පිළිබඳ 100%ක් ඒගොල්ලෝ හැපි නෑනේ මං කියන්නේ සතුටු නෑනේ. එතකොට අපි ගෙවල් අතුලටලා ඉන්නද? කලාකරුවෝ විතරක් නෙමෙයි අනික් කට්ටියත් සංචාරක ශාස්ත්‍රය සම්පූර්ණයෙන්ම අඩපණ වෙලා. හොටල් ශාස්ත්‍රය සම්පූර්ණ අඩපණලා. එතකොට ප්‍රොමෝෂන් ලංකාවට එන විදේශිකයන් ලංකාවට ගේන එක සියලු දේවල් අඩපණලා තියෙද්දී පොඩි අලුත් බලාපොරොත්තුවක් තමයි මම නම් හිතන්නේ ඊයේ ඇති උනේ. ඊයේ සහ පෙරේදා අපට දුන්නේ ලොකු බලාපොරොත්තුවක්. ඔය හරහා අපට කොන්ෆරන්ස් එකේ ඔය හරහා අපට තව ඉවෙන්ට්ස් එකේ අපි ලොකු බලාපොරොත්තුවක් තියෙනවානේ. අන්නේ බලාපොරොත්තුවට සහයෝගයක් දෙන්න තමයි කලාකරුවෝ විදියට ඉතාම අසරණටපත් වෙච්ච අය. රොෂාන් වග කියන්න ඕනේ ඔහු යටතේ වැඩ කරන විශාල සේවක පිරිසකට. රොෂාන්ලා දෙන්නම මේ මහතුරු දෙන්න මමත් එහෙමයි. ඒ වගේම අසරණ බෙරකාරයාගේ ඉඳලා මේ වයර් නමුනන පිරිමි ළමයා දක්වා වීඩියෝ වෝල් එකක් හදන මනුස්සය දක්වාට පොඩි ඉන්ජෙක්ෂන් එකක් වගේ තමයි අර ඊයේ වැඩේ වුණේ. පොඩි වෘත්තියක් මොකක් හරි ආරම්භ වෙන්න යන්නේ. හරියයි වගේ එකක්. අපිට බලාපොරොත්තුවක් තියෙනවා. මට නම් ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. හොඳ කොවිඩ් 3 දෙනෙක් අහුණා කියලා ඕව නවත්තන්න ඕනේ නැහැ මේ රටේ. තව පුළුවන් තව වැඩිපුර ප්ලේන්ස් ගෙනල්ලා ඒවා අවශ්‍ය විදිහට සෞඛ්‍ය නීති රීති වලට අනුව ඒ විදිහට හරියට බලලා ඒ විදිහට ක්වොරන්ටයින් කරලා ඒ විදිහට කරලා ඒ කොන්ෆරන්ස් හරි ඒ ෂෝස් හරි ප්‍රසංග හරි චතුර කරන්නයි ඕන නේද? ඇත්ත චතුර යුද්ධ කාලේ යුද්ධ මුල්ලවදී එහෙම අපි එළියට බැසෙත් නැහැ වැඩ කරෙත් නැහැ මොකද නැරස යුද්ධේ සාමාන්‍ය යනකොට මේ දරුණු ලෙස මේ රටේ යුද්ධයක් තිබ්බා. ඒ යුද්ධ යනකොට අපි අපේ වැඩ කරගත්තා. හැබැයි ආරක්ෂක අංශ අපිට ඒවට හානියක් වෙන්න දෙන්නේ නැතුව රජය ඒවා වගකීම් බලාගත්තා. අන්න ඒ විදිහට මේකෙත් අපිට අපේ වෘත්තිය ස්ටාර්ට් කරන්න දෙන්න පටන් ගන්න දෙන්න. අපි විජරත් මහත්මයා දැන් මං අහන්නේ ලෝකේ තත්ත්වය මොකද්ද? එතකොට මේකේ අනෙකුත් රටවල් දැන් ඉන්දියාව වගේ ලොකු කර්මාන්තයක් තියෙන තැන. මේකේ නළු නිළියෝ හැමදාම බැලුවොත් නම් ඒගොල්ලෝ ඇවිල්ලා අපි කොවිඩ් එක මෙහෙම ජීවත් වෙනවා මේකට ප්‍රොදින දැනුවත් කිරීම කරනවා. ඒ වගේ දේවල් තමයි දකින්නේ. තාම ලොකුවට ඉවෙන්ට්ස් පටන් ගත්ත අපේ ඉන්න නැහැ නේ. ඉවෙන්ට්ස් කරනවා හැබැයි කන්ට්‍රෝල් කරන්නේ. මේක ඔස්ට්‍රේලියාවේ පටන් ගත්ත කරන්න රයිට්. ඉන්දියාවෙත් ඒගොල්ලන් අපි ඇසෝසියේෂන් එකක් බැලුවොත් ඉවෙන්ට් මැනේජ්මන්ට් ඇසෝසියේෂන් එක ඒගොල්ලන් කන්ට්‍රෝල් ගයිඩ්ලයින්ස් ඒගොල්ලන් ආණ්ඩුවත් එක්ක කතා කරලා ගයිඩ්ලයින්ස් හදලා තියෙනවා. ඒ ගයිඩ්ලයින්ස් අනුව ඒගොල්ලන් කරගෙන යනවා. ඒගොල්ලන්ගේ ඉන්ඩස්ට්‍රි එක අපේ ඉන්ඩස්ට්‍රි වලට 100 ගුණක් විශාලයි. හැබැයි ඒ ගයිඩ්ලයින්ස් එක අපිට වැඩ කරන්න පුළුවන්. ඉතින් අපි කියන්නේ ගයිඩ්ලයින්ස් එක අපි වැඩ කරමු. මේක ඉදිරියට යන් රට නවත්තන්න බෑ. මිනිස්සුන්ගේ ඉන්කම් එක නවත්තන්න බෑ. අපි සපෝට් කරන්න ඕනේ ගවර්න්මන්ට් එකට ඒකට. ඒක අනිත් එක කම්පනීස් වලට ඒගොල්ලන්ගේ බඩු විකුණන්න ඕනේ. සබන් කෑල්ලද ටූත් පේස්ට් එකද අලුත් බිස්කට් එකක් එළියට දාන්න ඕනේ. ඒක සේල්ස් කට්ටියට පෙන්වන්න ඕනේ. ඉතින් ඒ රටේ ඉකොනොමි එක ගෙනියන්න මේක හරි සිස්ටම් එකක් තියෙනවා. ඒ සිස්ටම් එක අපි හදලා යන් ඉදිරියට අපි සපෝට් කරන්න ලෑස්ති ආණ්ඩුවට. උදාහරණයක් විදිහට සංචාරක ව්‍යාපාරයත් එක්ක ගොඩාක් බැඳිච්ච කෙනෙක් රොෂන් මම. ඔයගොල්ලෝ දන්න ගොඩාක් මේ ප්‍රොමෝෂන් ගොඩාක් කරන කෙනෙක් ලංකාවෙන් එළියට කියලා. අපට ලෑස්ති නම් සංචාරකයන් එන්න මේ රටට ආණ්ඩුව ලෑස්ති නම් ඒගොල්ලන්ට අවශ්‍ය නීති රීතිත් එක්ක මේක කරන්න මේක තවදුරටත් ඩබල් වෙන්න ඕන. මං කියන්නේ 20යි 21 තව වෙනතරත් වඩා වැඩිපුර වැඩි කරන්න ඕන. අපි අවුරුද්දක් විතර නිකන් හිටපු නිසා වැඩක් නැතුව හිටපු නිසා. ඒ නිසා ඒකට අවශ්‍ය වටපිටාව හදලා දෙන එක මං හිතන්නේ බලධාරීන්ගේ අතේ තමයි තියෙන්නේ. විශේෂයෙන් මේ වෛද්‍යවරු මේ වෛද්‍යවරු මේ වෙනකොට සෑහෙන මහන්සි වෙනවා මේ රට ගොඩ ගන්න නීති රීති දාගෙන. හැබැයි පොඩ්ඩක් හිතන්න ඕන අනික් වෘත්තීන් හා සමානයි සමස්ත කලාකරුවන්ගේ වෘත්තිය කියන එක. ඉතින් එතනදී මේ වැටිච්ච වැටිල්ල ගොඩ ගන්න නම් අපි ලැහැස්ති නම් අපේ පැත්තෙන් උපරිම ශක්තිය දෙන්න ඒ ගයිඩ්ලයින්ස් වලට අනුව වැඩ කරන්න චතුර මං හිතන්නේ බලධාරීන් අපිට මේකට අවසර දෙනවා නම් වෘත්ති අත්‍රකේ කවදා හෝ ඒක ප්‍රොෆිටබල් එකක් විදිහට වේ ආයතනයක් විදිහට. නමුත් මේ වෘත්තිකයව වෘත්තියක් විතර ජීවත් කරන්න පුළුවන් විදිහේ වටපිටාවක් මේ රට තුල හදලා දෙන්න. දැන් මෙහෙම විදිහට මේක අනිත් පැත්තට හිතන්න බෑ. දැන් කලාකරුවෝ කිව්වන් පස්සේ සංගීත ශාස්ත්‍රයේ ඉන්න කට්ටිය වගේම හොඳ ආදායමක් ගන්න එකපාර එක ෂෝ එකකට මෙච්චරයි අච්චරයි කියලා ගන්න. හොඳට සල්ලි තියෙනවනේ. ඔව්. ඒ කාලේ ඉතුරු කරගත්තා නම් ওই ප්‍රශ්නට මුහුණ දෙන්න වෙන්නේ. ඒකත් එක දෙයක්. හැබැයි කලාකරුවන්ට කියන්නේ තරු කියලා. ඉතින් තරු මේ සමාජයේ අනිත් අයට වඩා
ඒගොල්ලෝ කැපිපෙනෙන්න ඉන්න ඕන, හොඳට අඳින්න ඕන. ඒගොල්ලෝ හොඳ ජීවිතයක් ගෙනියන්න, හොඳ වාහනයක යන්න ඕන. ඒ වගේම තමයි වා හිතන්න මේ සවුන්ඩ් සිස්ටම් එකක් ගන්න. සවුන්ඩ් සිස්ටම් එක චතුර අද ගන්න එක නෙමෙයි තව අවුරුදු 1කමාරකින් එන්නේ. ඒක හැබැයි ලක්ෂ 100ක් 150ක් 200ක් වෙන්න පුළුවන්. මේ ඔක්කොම මේගොල්ලෝ මේවට යොදනවා. මේ කලාකරුවෝ මේ හම්බ කරන සල්ලි කෙනෙක්ට කියන්න පුළුවන්. දැන් අපි අපේ මේ ජස්පයි කරාත් අපි ගොඩක් අයව දැනුවත් කරන්න අපි පොඩ්ඩක් මේක මේ අභිමානවත් කලාකරුවෙක් හැටියට මේ ගමනයන් කියලා හේතුව හැමදාම මේ ආධාර උපකාර ඉල්ලන කලාකරුවෙක් නම් බිහි වෙන්නේ ඒක මේ ශේෂ්ත්‍රයට සහ රටට හොඳ නෑ. අපි කියන්නේ නෑ ඉතුරු කරමු පොඩි දෙයක් අපි ඉතුරු කරගෙන හරි මේ ගමනයන් කියලා. නමුත් ඔවුන් සාමාන්‍ය ජීවිතේ සාමාන්‍ය මිනිස්සෙකුට වඩා ඔවුන්ගේ වියදම් වැඩි. ඔවුන් පාවිච්චි කරන සවුන්ඩ් සිස්ටම් එක වෙන්න පුළුවන්. ඔවුන් පාවිච්චි කරන ඉන්ස්ට්‍රුමන්ට් එක වෙන්න පුළුවන්. ඔවුන් අඳින ඇඳුම වෙන්න පුළුවන්. ඒවට ඒගොල්ලෝ ලොකු වියදමක් දානවා. ඉතින් ඒවත් එක්ක තමයි ඒගොල්ලන්ට දෙන්නේ. ඉතින් අපේ වගේ රටක මේ තියෙන දේවලුත් එක්ක මේගොල්ලෝ මේ තමන්ගේ ඇත්ත තත්ත්වේ ඇත්තටම මම දන්නවා මම සංගීත කණ්ඩායමකින් නිසා උඩ නැටලා උඩ පැනලා සින්දු කිව්වට රසිකයෝ දහස් ගාණක් සතුටු කළාට ඒගොල්ලන්ට ගොඩක් ප්‍රශ්න තියෙනවා. ඉතින් එහෙම යන්න ඉතින් අර වගේ මේ ලොකු ගාණක් ගන්නවනේ ලොකු ගාණක් හොයනවනේ ඉතින් ඕවා අරන් තියාගන්න පුළුවන් නේ කියලා. ඇත්තටම අවුරුදු දෙකකින් එන සවුන්ඩ් සිස්ටම් එක වෙනස්. ඒකට ලොකු ගාණක් වෙන් කරන්න වෙනවා. ඊළඟට එන මේ ගිටාර් එක ඉන්ස්ට්‍රුමන්ට් එක වෙනස්. ඒ වගේ තියෙනවා. ඔව් හන්දර මන් අවසන් කරාම මොහොතට ඇවිල්ලා තියෙනවා. මෙහෙමයි. දැන් ඔබ මේක රොෂාන්ගේ අදහසනේ. මම ඇත්තටම අද නියෝජනය කරන්නේ චන්දන වික්‍රමසිංහව නෙවෙයි. මම නියෝජනය කරන්නේ බෙරවාදන ශිල්පියා සහ නැට්ටුව. රොෂාන් අපේ බෙරවාදන ශිල්පීන් සහ නර්තන ශිල්පීන් කියන්නේ හරි අහිංසක මිනිස්සු. පන්සලක බෙරයක් ගහලා, මල ගෙදරක මල බෙර ටිකක් ගහලා, කංකාරික බෙර ටිකක් ගහලා, නැත්තම් පෙරහැරක බෙර ටිකක් ගහලා ජීවත් වෙන අය ගොඩායි චන්දනලා වගේ කට්ටිය අතලොස්සයි. මේ රට තුළ. අපි හිතමු නැත්තම් කියයි චන්දන වික්‍රමසිංහ අද මේ ආයතනට ආවේ කොහොමද කියලා කතා කරන්න පුළුවන් සමාජ මාධ්‍ය ජාල. මං අද ආවේ වෙනදා එන චන්දන වික්‍රමසිංහ දෙන්නට එන විදිහට නෙමෙයි. මං ආවේ නැට්ටුව මට ආරාධනා කරේ ඔබතුමන්ලා චන්දන අයියා ඇවිල්ලා මේ ගැන මොනවා හරි කතා කරන්න කියලා. අර අහිංසක බෙරවාදන ශිල්පියා අර කංකාරියේ යාතිකා කරන මිනිස්සයා අෂ්ටක කියන මිනිස්සයා ඒ සියලු දෙනා වෙනුවෙන් යමක් හඬක් නගන්න පුළුවන් නම් අන්නේ ඒ ගැන කතා කරන්න තමයි රොෂාන් ඇත්තටම ආවේ. අපි හැමෝටම අපේ පෞද්ගලික අවශ්‍යතාවයන් තියෙනවා වගේම ඒ අහිංසක බෙරවාදන ශිල්පියාටත් තියෙනවා. ඒ අහිංසක බෙරවාදන ශිල්පියා තමයි අපේ ඉවෙන්ට් මැනේජ්මන්ට් එකේ තියෙන ඉවෙන්ට් එකක රොෂාන් නේද? බෙර ගහන්න කියන්නේ එන්නේ. අපි වෘත්තිකයෝ විදිහට අපි ස්ටැබ්ලිෂ් වෙලා ඉන්නවා ඒක හරි. අපි කලාකෙතේ ව්‍යාපාරිකයෝ විදිහට අපි හඳුනන මිනිස්සු. නමුත් මේ කලාකෙතේ ව්‍යාපාරය කරන්න කී දෙනෙක් නම් අපට ඉන්නවද? අපි මේ කතා කරන්නේ ප්‍රශාන්ත විජේවර්ධන මහත්මයා මේ මහත්මයා කතා කරේ ඒ සමස්තය වෙන්නේ. මෙන්න සුති අපි උදාහරණයක් විදිහට ගත්තොත් මේක ඉතාමත්ම වැදගත් කාරණා කිහිපයක් මතුණා. ඉන් එකක් තමයි රජයට මුල් අවස්ථාවේදී සාකච්ඡාවක් දෙන්න තිබිච්ච වමනාව. වගේම සෞඛ්‍ය අංශ වලට දෙවනි අවස්ථාවේදී මහමැතිවරණයෙන් පස්සේ නෑ කියන කාරණේ. කියන්නේ කලාකරුවන්ගේ ශාස්ත්‍රය සම්බන්ධයෙන් අවධානයක් යොමුනේ නෑ. ඒ වගේම රජයේ උත්සව සහ වෙනත් උත්සව සංවිධානය වෙනවා. නමුත් එම උත්සව සංවිධානය වෙන 150 200 300 අරගෙන හැබැයි කලාකරුවෙකුට උත්සවයක් පවත්වන්න අවස්ථාවක් ලබා දීලා නෑ කියන කාරණේ. ඒ වගේම ඔවුන් සූදානම් අඩුපාඩු දරාගෙන තියෙන පාඩුව දරාගෙන නමුත් මේ ව්‍යාපාර ඉස්සරහට ගෙනියන්න කර්මාන්තය ඉස්සරහට ගෙනියන්න ඒ අයගේ යැපෙන්නන්ට අවශ්‍ය ඉඩ පහසුකම් ලබා දෙන්න ඒ අයට පඩිනඩි ගෙවන්න පුළුවන් කියන එක. ඒ වගේම ඔවුන්ට තවදුරටත් අවශ්‍ය වන්නේ නෑ ණය සහන, ඒ වගේම අඩු පොලියට ණය සහන. ඔවුන්ට අවශ්‍ය වෙන්නේ ව්‍යාපාර ආරම්භ කරන්න අවස්ථාව. මේ සියල්ලට අවශ්‍ය වඩා වැදගත් වෙනවා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්තුමා ප්‍රමුඛ සෞඛ්‍ය අමාත්‍යාංශය ඔවුන්ට සාකච්ඡා ලබා දීම සහ නිර්දේශ ලබා දීලා ප්‍රමිතියක් යටතේ වැඩසටහන් කිරීමට අවශ්‍ය පහසුකම් සලසා දීම. අපිත් එක්ක එකතු වුණා අද මේ සාකච්ඡාව ඉදිරියට කරගෙන යන්නට උත්සව සහ ප්‍රසංග කලාකරුවන්ගේ සංගමය වෙනුවෙන් එහි සභාපති රොෂාන් විජේරත්න මහත්මයා බෙහෙවින්ම ස්තුතියි ඔබ සම්බන්ධ වුණාට. ඒ වගේම ප්‍රාසංගික කලාකරුවන්ගේ ඒකාබද්ධ සංගමයේ ජෙස්පායක වෙනුවෙන් ෆ්ලෑෂ්බැක් නායක රොෂාන් ප්‍රනාන්දු මහත්මයා ස්තුතියි ඔබට. වගේම මෙරට නර්තන ශිල්පීන්, බෙරවාදන ශිල්පීන් සහ එම ශාස්ත්‍රීය නියෝජනය කරමින් අද සම්බන්ධ වුණා අපිත් එක්ක ප්‍රවීණ නර්තන ශිල්පී චන්දන වික්‍රමසිංහ මහත්මයා ස්තුතියි ඔබට. වැඩසටහන අවසන් කරනවා අපි මධ්‍යහන පුවත් විකාශයට යමු.